අයිබෝන් ද්‍රාව්‍යතා ගුණිතය අංක 2 වීඩියෝ එකත් එක්ක ඔයාලා ඉන්නේ විශේෂ පණිවිඩයක් තියෙනවා පටන් ගන්න කලින් කියන්න. දැන් මේ වෙද්දී elinks.lk වෙබ්සයිට් එකේ අපි ඉනෝගැනික් කෙමිස්ට්‍රි පාඩම් මාලාව යනවා. එතන කොටස් පහක් මේ වෙද්දී සුණු සම්පූර්ණයෙන් ඉවරයි. P ගුණේ ආරම්භ කරලා තියෙන්නේ. එතකොට කොටස් පහක් ඉනෝගැනික් වල දාලා දෙනවා. ඒ වගේම කර්මාන්ත පරිසරයේ කොටස් ඒ පාඩම මේ වෙද්දී වීඩියෝස් 4ක් දාලා තිනවා. එතකොට දැන් සමහරව අහලා තිබ්බා මේ කර්මාන්ත පරිසරයේ දාන්නේ නිව් සිලබස් එකට අදාළවද කියලා. ඔව් නිව් සිලබස් එකට අදාළව තමයි දාන්නේ. නමුත් ඒ නිව් සිලබස් එකේ තියෙන කර්මාන්ත පරිසරයේ පාඩම් බහුතරයක් කලින් සිලබස් එකේ ඒ විදිහටම තිබුණේ හින්දා තර්ඩ් සයි කට්ටිය පරණ සිලබස් කට්ටිය බලන එකත් අවුලක් නැහැ. අර සමහර කර්මාන්ත තියෙනවා නිව් සිලබස් එකට විතරක් අදාළව. මම එතකොට එතනේ මාතෘකාවේදී විශේෂයෙන් සඳහන් කරන්නම් මෙය නාම නිර්දේශ සහ පමණක් අදාළ කර්මාන්තයක් කියලා. එතකොට ඒකින්ද එක වෙන් කරලා ගන්න පුළුවන්. තර්ඩ් සයි කට්ටිය පරණ සිලබස් කට්ටිය ඒ නිව් සිලබස් වලට විතරක් අදාළ වෙච්ච කර්මාන්තයේ කොටස බලන්න අවශ්‍ය නැහැ. පොදුවේ දාන කරුණු ටික මම නව නිර්දේශයට ටාගට් කරලා තමයි දාලා තියෙන්නේ. නමුත් අර පරණ සිලබස් කරන කට්ටියට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට සමහර කර්මාන්ත දිනව පරණ සිලබස් වලට විතරක් දැන් සිලබස් එකෙන් අයින් කරපු අලුත් එකෙන් එතනදී මම විශේෂ වීඩියෝ එකක් හරි මොකක් හරි ක්‍රමයකට ඒ ගැන දැනුවත් කිරීමක් කරනවා. ඒතකොට දැන්ට elinks.lk එකේ දාපු කර්මාන්ත රසායනයේ පාඩම් ගත්තොත් ඒවා නිව් සිලබස් ඕල් සිලබස් දෙකටම එකසෙන් අදාළ වෙන පාඩම් නිසා ඒක දැන්ට දාපු ටික බලාගෙන යන ඉස්සරහදී මම මේ වැඩ කරන වැඩ විස්තර කියනවා. දැන්ට දාපු කර්මාන්ත රසායනයේ කොටස් 4ම නිව් සිලබස් ඕල් සිලබස් දෙකලොන්ටම අදාළ වෙන කොටස්. හරි. එතකොට මේ KSP මුල්ම වීඩියෝ එක අපි ඩයිවර්ට් විතර කරේ. ඒකෙදී කතා කරා KSP කියන්නේ මොකක්ද, බැලන්ස් ලියන හැටි, ප්‍රකාශන ලියන හැටි, ඒ කතන්දර ටික සහ ඊට පස්සේ ගානකුත් ඇදුවා. හරි. ඒත් මේ පාඩමේ තියෙනවා ඩාමේ පාඩමේ මේක පොඩි පාඩමක්. මේක තියෙනවා ගණන් ශෛලීන් කීපයක්. ටිකක් කලින් සූදානම් වෙලා යන්න පුළුවන්. එකක් තමයි ද්‍රාව්‍යතාවය වෙනවා කියන ගණන්. අද කරන්නේ ඒක. ඒතරේ තියෙදි කොහොමද අවබෝධ කරගත්තා නම් ද්‍රාව්‍යතාවය වලින් ගැටලුවක් ආවදී කෙටි ප්‍රශ්නයක් වගේ සාමාන්‍ය කොහොමද වෙනවා. සෙකන්ඩ් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ තව ගණන් යාදියක් තියෙනවා. අවක්ෂේපයක් ඇතිවනවද නැද්ද කියලා අපෝහණය කරන. අවක්ෂේපයක් ඇති වෙන බව පෙන්වන අනේක කියලා ගණන්. ඒවත් පුළුවන් ටිකක් තියරි එකක් විතර ඉගෙනගෙන යන්න. ඉතින් මේ වගේ ගණන් ශෛලී කීපයක් දැන් කතා කරනවා. දැන් මුලින්ම ද්‍රාව්‍යතාව සෙවීමේ ගැටලුව. රයිට්. මොකක්ද කියලා ඉන්නම් ද්‍රාව්‍යතාව කියලා කියන්නේ. හරිද? දැන් ද්‍රාව්‍යතාව කියලා කියන්නේ දැන් අවක්ෂේප කියලා අපි කතා කරන කලින් වීඩියෝ එකේදී අවක්ෂේප කියන්නේ වතුරේ තාම සුළු වශයෙන් තමයි දිය වෙන්නේ. හැබැයි චුට්ටකට දිය වෙනවා නේ. අන්න ඒ වගේ අවක්ෂේපයක් අරගෙන ජලය 1 ඝන ඩෙසිමීටර් පරිමාවක් තුල ඔය අවක්ෂේපයේ දිය කරෝතින් කොච්චර මවුල ගානක් උපරිම වශයෙන් දිය වෙයිද? ඒතර අපි දන්නවා වතුරට කිසියම් අවක්ෂේපයක් දාද්දී දැන් උදාහරණයක් ගමු AgCl කියලා. හරිද? AgCl කියලා ඒතකොට ඒක ජලයේ දිය කරද්දී බොහොම චුට්ටයි දිය වෙන්නේ. වැඩි ප්‍රමාණය පතුලේ දැන්පත් වෙනවා. හරිද? සුළු ප්‍රමාණයක් දිය වෙලා එයාගේ අයන වලට කැඩිලා ජලයේ දිය වෙලා ඉන්නවා. ඒතකොට ඒ අයන ජලීය අයන AQ කට්ටිය AQ ඒකස් අයන සහ සොලිඩ් දෙක ඝනය අතර සමතුලිතයක් පවතින තමයි අපි KSP පාඩමේ ඉගෙන ගන්න. එතකොට ද්‍රාව්‍යතාව කියලා කියන්නේ ජලය 1 ඝන ඩෙසිමීටර් ගත්තොත් ඒකේ පරිමාවක් තුල අදාළ අවක්ෂේපයේ උපරිම මවුල කොච්චරක් තියෙනවද කියන එක. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම මෙතනදී ජලය 1 ඝන ඩෙසිමීටර් තුල AgCl කියන අවක්ෂේපය එක වැඩි කිරීම 10^5ක් මවුල දිය වුණා නම් මොකක්ද එකකින් කියවෙන්නේ? AgCl වල ජලයේ ද්‍රාව්‍යතාවය ඝන ඩෙසිමීටරයකට සැලකුවොත් මවුල එකවරක් 0.5යි. පැහැදිලි කියන්නේ ජලයේ ඒකීය පරිමාවක් තුල අදාළ අවක්ෂේපයෙන් දිය වෙන ප්‍රම උපරිම මවුල ගන්නට තමයි අදාළ අවක්ෂේපී ද්‍රාව්‍යතාව කියලා කියන්නේ. දැන් මේ වගේ ගත්තොත් එහෙම අපි ජලයේ 1 ඝන ඩෙසිමීටර් පරිමාවක් අරගෙන AgCl අවක්ෂේපය දිය කරලා සංතෘප්ත ද්‍රවණයක් ඇතුවා. සංතෘප්තයි කියන්නේ දිය වෙන ප්‍රම උපරිම ප්‍රමාණය දිය වෙච්ච ඒ කියන්නේ මේ වගේ බැලන්ස් එකක් ඇති වෙලා ගන්න නිසා දිය වෙච්ච අයන හතර. හරි? එතකොට මේ වගේ පද්ධතියකදී අපි හිතමු 1 ඝන ඩෙසිමීටර් ජලයේ පරිමාවක් තුල AgCl අවක්ෂේපය 10^5 මවුල ප්‍රමාණයක් දිය වුණා කියලා. අපිට දෙන්න කියන්න පුළුවන් AgCl වල ජලයේ ද්‍රාව්‍යතාව ඝන ඩෙසිමීටරයකට ඍණවලින් දායනනේ මවුල එක වාරයක් 10^5යි කියලා. පැහැදිලි කියන්නේ? එතකොට මේ කියන්නේ ද්‍රාව්‍ය. එතකොට ද්‍රාව්‍යතාව කියලා ඉන්නේ සාන්ද්‍රණයක්ම තමයි නේ. ඝන ඩෙසිමීටරයට මවුල කියන්නේ සාන්ද්‍රණය එකකනේ. හරිද? ඔනේ සාන්ද්‍රණයම තමයි. ඒක මොකද්ද? අදාළ අවක්ෂේපය හරි ජලය 1 ඝන ඩෙසිමීටර් ගත්තොත් ඒ ජලයේ 1 ඝන ඩෙසිමීටර් තුල අදාළ අවක්ෂේපයේ උපරිම මවුල කොච්චරක් දිය වෙනවද? කියන්නේ ඝන ඩෙසිමීටරයට කොච්චර මවුල ගානක් අවක්ෂේපය දිය වෙනවද? හරිද? ඒ ජලයේ ද්‍රාව්‍යතාව. ඉතින් හැමතිස්සෙම ජලයේ නිකම්ම සංශුද්ධ ජලයේම ගන්න ඕන කියලා එකක් නෑ. අපිට මොකක් හරි
කලින් හදපු ද්‍රාවණයක් ගන්න පුළුවන්. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. හරි. සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයක්. මොකක් හරි කලින් හදපු ද්‍රාවණයක් කියලා අපරව නම් වෙන්න පුළුවන්. මෙන්න මේ ද්‍රාවණය 1 ග්‍රෑම් ඩෙසිමීටර් පරිමාවක් තුළ අදාළ අවශ්‍යපේ ගාණය දී කරද්දී කොච්චර මවුල ගාණක් උපරිම වශයෙන් දී වෙනවද? හැබැයි සුලභවම අපිට එන්නේ ජලයේ ද්‍රවතාව කියන්නේ ජලය අරගෙන වතුර ග්‍රෑම් ඩෙසිමීටර් එකක් අරගෙන ඕකේ අදාළ අවශ්‍යපේ දී කරොතින් කොච්චර මවුල ගාණක් දී වෙනවද කියන එක. ඒ කියන්නේ ඒතකොට ඒකගේ එන්නේ ග්‍රෑම් ඩෙසිමීටර මවුල කියන්නේ. ජලයම ගන්න අවශ්‍ය නැහැ. මොකක් හරි වෙනත් ජලීය ද්‍රාවණයක් ගන්නත් පුළුවන්. NaCl ද්‍රාවණයක් අරගෙන ඒක තුළ ග්‍රෑම් ඩෙසිමීටරයක් තුළ අදාළ අවශ්‍යපේ දී කරලා බලන්න කොච්චරක් දී වෙනවද කියන්නේ. හරි. ඒතකොට ඔගේ සර්ව සිද්ධියක් තියෙන්නේ. දැන් මම ඔයාලට උදාහරණයක් කියලා දෙන්නම්. AgCl අවක්ෂේපය ගමු. පැහැදිලිද? AgCl අවක්ෂේපය අරගෙන අපි හිතමු AgCl අවක්ෂේපයේ ජලයේ ද්‍රාව්‍යතාව x කියලා. හරි? x මවුල දී වෙනවා කියලා ජලයේ ඝන ඩෙසිමීටරයකට කොහොමද කියන්නේ? ජලය අපිට මෙහෙමයි. ගානක් හදද්දී අපිට කිව්වොත් එහෙම ද්‍රාව්‍යතාව සොයන්න කියලා දත්ත කීපයක් දීලා අපිට ඕනම් පුළුවන් මේ ද්‍රාව්‍යතාවයට සංකේතයක් ගන්න. ගොඩක්ම විභාගෙ ගණන් පුළුවන් ඔයාලට KSP අගය දීලා ද්‍රාව්‍යතාව ගන්න කියලා. ජලයේ ද්‍රාව්‍යතාව වෙන්න පුළුවන්, වෙනත් ද්‍රාවණයක් තුල ද්‍රාව්‍යතාව වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ජලයේ ද්‍රාව්‍යතාව, නැත්නම් ලුණු ද්‍රාවණයක් තුල ද්‍රාව්‍යතාව, සෝඩියම් නයිට්‍රේට් ද්‍රාවණයක් තුල ද්‍රාව්‍යතාව වගේ විවිධ ද්‍රාවණ තුල තව කෙනෙක් කියලා බලන්න පුළුවන්. නැත්නම් කෙලිම සංශුද්ධ ජලය ගන්න පුළුවන් ඔයාලට. එතකොට මේ අන්නේ ඒකීය පරිමාණයක් තුළ දිය වෙන අවක්ෂේපයේ උපරිම මවුල ගන්න තමයි ද්‍රාව්‍යතාව කියලා කියන්නේ. ඒතර අපි හිතමු අපිට විභාගෙදි ගණනක් එනවා AgCl අවක්ෂේපයේ ජලයේ ද්‍රාව්‍යතාව සොයන්න කියලා. මොකද්ද අපි කරන්නේ? අපි සංකේතයක් ගන්නවා. ජලය එකක් ගන්න ඩෙසිමීටර් තුළ AgCl අවක්ෂේපයේ මවුල x දී වෙනවා කියලා. එහෙනම් මොකද්ද ද්‍රාව්‍යතාව? AgCl වල ජලයේ ද්‍රාව්‍යතාව x මවුල කොච්චරද ගන්න ඩෙසිමීටරයකට. හරිද? ඔන්නෝම කිව්වට පස්සේ අපිට KSP දුන්නොත් x එක ගන්න පුළුවන්. KSP දුන්නොත් ද්‍රාව්‍යතාව ගන්න පුළුවන්. අනිත් පැත්තට එනම් ද්‍රාව්‍යතාව දුන්නොත් KSP ගන්න පුළුවන්. නේ ඔන්න ඔය කතන්දරේ එක ගණන් ශෛලිය. ඕක ඉතින් ඕනම් තියරි එකක් විදිහට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා මතක තියාගෙන යන්න පුළුවන්. හරි? ඒතකොට රචන ප්‍රශ්නයකට මේක ආවොතින් අපි කරන්නේ ඔන්න ඔය ද්‍රාව්‍යතාව අපිට සොයන්න කිව්වොතින් ද්‍රාව්‍යතාවයට සංකේතයක් ගන්න x හරි y හරි මොකකට සංකේතයක් ගන්නවා. ඊට පස්සේ බැලන්ස් එක ලියනවා. වම් පැත්තෙන් ගණනේ අවශ්‍ය මතක දාලා කියන හැටි අනිවාර්යයෙන්ම අංකික වීඩියෝ එකේ SQL බලලා ඉන්න. ඒක මම සියල්ල විස්තර කරා මේ බැලන්ස් දින හැටි මේ ඒ කතන්දරේ හරි ප්‍රකාශ දින හැටි වම් පැත්තේ AgCl ගණනේ දීවා දිනුනාට පස්සේ Ag + AQ Cl - AQ විදිහට ලියා ගන්න පුළුවන්. හරි? එතකොට ඔන්න ඔය ද්‍රාව්‍යතාව x කියලා ගත්තොතින් අපිට මේ x ඇසුරෙන් බැරිද මෙන්න මේ කට්ටිය ගැන කියන්න. 1 ගන්න ඩෙසිමීටර් තුල AgCl මවුල x දී වුණොත් එහෙම මෙයා එකකින් මෙයා එකයි මෙයා එකයි නේද? පේනවද මේ? AgCl ගේ මවුලයක් දී වුණොත් Ag + මවුලයයි. AgCl ගේ මවුල 12ක් දී වුණොත් Ag + මවුල 12යි. අනුපාත එකට එකනේ. එහෙනම් AgCl ගේ මවුල x දී වුණොත් එහෙම Ag + සාන්ද්‍රණය කීයද? x. කොච්චරකටද මවුල අපි දී වුණේ? ඝන ඩෙසිමීටරයක් තුළ මවුල Ag + x හැදෙනවා. එකට ගිහින් මෙතනත් අනුපාතේ Ag + එක නම් මේ ක්ලෝරයිඩ් xම තමයි. පැහැදිලිද? එතකොට ඔයාලට දැන් KSP ප්‍රකාශනය ලියලා හරිද? KSP කියලා කියන්නේ Ag+ සාන්ද්‍රණය වාරයක් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය. ක්ලෝරයිඩ් සාන්ද්‍රණය ඔය විදිහට. මෙතන ඕන ලියන්න පුළුවන් මේ මොකද අපි ගත්තේ? සමතුලිත සාන්ද්‍රණ තමයි මෙතන මෙහෙම අපි ගත්තේ. මොනවද? මෙයා එකකින් Ag + 1යි 5කින් 5යි නම් මෙයා x ලියුවොත් එහෙම Ag + x එකට ගිහින් ඉඳලා ක්ලෝරයිඩ් x. හරිද? එතකොට ඔයාලට විභාගෙදී තන KSP එක දුන්නා කියලා. ඒතර Ag + සාන්ද්‍රණය x ක්ලෝරයිඩ් සාන්ද්‍රණය x නම් එතකොට එන්නේ x වර්ගනේ. KSP = x වර්ග. එතකොට KSP දුන්නොත් එහෙම x හොයන්න පුළුවන් නේද? පැහැදිලිද කියන්නේ? ඔන්න වගේ ගණන් එනවා. හරි KSP දීලා ද්‍රාව්‍යතාව සොයන්න කියලා. ඊටාම සරලයි වගේ ගණන් ආවත්. පැහැදිලිද? එතකොට දැන් සමහරක් ගණන් වලදී මතක තියාගන්න ද්‍රාව්‍යතාව හොයන්නේ ජලය කියලාම නෙමෙයි. ජලයේ ද්‍රාව්‍යතාව නම් එතන ගොඩාක් ලේසි. අපිට කෙලින්ම ගන්න පුළුවන් ජලය 1 ගන්න ඩෙසිමීටර් තුල ජලය 1 ගන්න ඩෙසිමීටර් තුල අපි හිතනවා AgCl අවශ්‍යම මවුල x දී වෙනවා කියලා. ද්‍රාව්‍යතාව x ගන්න ඩෙසිමීටර් මවුල නේ. එතකොට අපිට ඒක ඇසුරෙන් පුළුවන් කොච්චරද Ag + සාන්ද්‍රණය කොච්චරද ක්ලෝරයිඩ් සාන්ද්‍රණය කියලා හොයලා නේ මේ අන්නේ x ඒ පද අරගෙන KSP දුන්නේ x පදේ හොයලා ගන්න නේ. හැබැයි සමහරක් ගණන් එන්න පුළුවන්. දැන් මම පොඩි කතාවක් කියන්නම් මෙහෙම.
දැන් බස් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ බස් එකේ මිනිස්සු යන්න පුළුවන් විදිහ 75ක්. හරි. එතකොට බස් එක හිස්ව ආවොත් කවුරුත් මගින් නැතුව ආවොත් 75කටම යන්න පුළුවන්. ඒ බස් එක රටේ ආවොත් මගින් 50ක් එක්ක 50ක් එක්ක ආවොත් නම් තව යන්න පුළුවන් 25යි. ඔන්න ඔය වගේ සිද්ධ වෙනවා. හරි මම මේ කියන කතාව හැමදාම බලංගු නෑ. හරිද? දැන් හිස් බස් එක තමයි නිකම්ම ජලයේ අවශ්‍යකයක් දී කරන්නේ. ඒ කතාව දෙන්න ගන්න. නිකම්ම ජලය අරගෙන අපිට හොයන්න පුළුවන් එයා ජලයේ ඒකීය පරිමාවක් තුන අදාළ අවශ්‍ය කොච්චරක් තියෙනවද කියලා. හරි අර හිස් බස් එක කිව්වේ මගින් නැති බස් රථය කිව්වේ නිකම්ම ජලය ගත්තාට පස්සේ. සමහරක් වෙලාවට ජලයේ දී කරන්නේ නැතුව වෙනත් කලින් හදපු ද්‍රාවණයක් තුන අවශ්‍ය වෙලී කරන්න පුළුවන්. සංශුද්ධ ජලය නෙමෙයි. ඒකට දැන් උදාහරණයක් විදිහට මෙතනදී ලුණු ද්‍රාවණයක් තුල සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තුල මේ AgCl අවශ්‍ය වෙලී කරනවා. එතකොට ද්‍රාව්‍යතාව කලින්ට වඩා වෙනස් වෙනවා. දැන් නිකම්ම ජලය තුල AgCl දිය කරනවා වගේ නෙමෙයි. NaCl ද්‍රාවණයක් තුල AgCl දිය කරලා තියෙනවා. මොකක්ද දන්නවද? AgCl ගේ ක්ලෝරයිඩ් තියෙනවා. අන්න එයාට පොදු වෙච්ච අයනයක් ද්‍රාවණයේ රේලාසන ඉඳන් ඉන්න ක්ලෝරයිඩ්. අපි කියන පොදු අයනයක් කියලා. උකට පොදු අයනයක්. අවක්ෂේපයට පොදු වන අයනයක්, අවක්ෂේපයට අදාළ අයනයක් තව තැනක ඉන්නවා. එතකොට මේ දෙකටම පොදුයි ක්ලෝරයිඩ් නේ. අන්න ඒක අර මගින් යම් ප්‍රමාණයක් එක් ආපු බස් රථය වගේ. එකම වගේ බස් දෙකක් බස් එක සයිස් බස් දෙකක්. ඉතින් එකක් මගින් නැතු වෙනකොට 75 නම් 75ම යන්න පුළුවන්. මගින් 50ක් එක්ක ආවට පස්සේ ඒ බස් එකේ තව යන්න පුළුවන් 25 නේද? අන්න ඒ වගේ තමයි එහෙනම් AgCl අවක්ෂේපය නිකම්ම ජලයේ දිය කරොත් දිය වෙනවා යම් ප්‍රමාණයක්. ඊටත් වඩා අඩුවෙන් තමයි එයාගේම જાතියේ අයනයක් කලින් ඉඳන් ද්‍රාවණයේ ඉන්නකොට පොදු අයනයක් තියෙනකොට දිය වෙන ඊටත් වඩා අඩුයි. මොකද අර බස් එකේ යන්න පුළුවන් උපරිම මගින් ගන්න වගේ තමයි මේ අවක්ෂේපෙ දිය වෙන අයන දෙන්න පුළුවන් AQ තත්ත්වයට ඒක උපරිම ලිමිට් එකක් තියෙනවා. මොකද මේ AG + AQ CL - AQ හැදෙන්නේ අර KSP යගේ විදිහට තමයි මේවා නිර්මාණය කරලා ඒ ලිමිට් එකට එන්නේ. එතකොට බස් එක හිස්වාවොත් එහෙනම් සම්පූර්ණයෙන් අලුතෙන්ම 75කට යන්න පුළුවන්. මගින් 50කුත් එක්ක බස් එක ආවට පස්සේ අලුතෙන් යන්න පුළුවන් 25 දෙනෙක් විතර. මොකද බස් එකේ ලිමිට් එක 75යි. සෙනග 75යි බස් එකේ ගෙනියන්න පුළුවන්. පැහැදිලිද මේ කියන්නේ? ඔන්න ඔක හොඳට තේරුම් ගත්තා නම් මේ පොදු ආයන කියන එක තේරෙනවා අර හොඳට. හරි? නිකම්ම ජලයේ ද්‍රාව්‍යතාව හොයන්න මොනනම් ගේමක් නැහැ. නිකම්ම හදාගෙන යන්න පුළුවන් ද්‍රාව්‍යතාව. මොකද වෙන කවුරුත් නැහැනේ. අවක්ෂේපයට අදාළ අයන වෙන කොහෙවත් නැහැ. ජලය ගත්තා අවක්ෂේපෙ දිය කරා. හරිද? ඒතර අවක්ෂේපෙ දිය වීමෙන් විතරයි ඒ අදාළ අයන ලැබෙන්නේ. පැහැදිලිද මේ කියන්නේ? එතකොට ඒක නිකන් හරියට මගින් නැතුව බස් එකක් ආවොත් ඒ බස් එකේ මගින් 75කට යන්න පුළුවන්. අලුතෙන් 75ක් එළිම යන්න පුළුවන්. හරි? හැබැයි මිනිස්සු 50කුත් එක්ක නම් ඒ බස් එක ආවේ 75 ලිමිට් එක 50කුත් එක්ක ආවේ තව යන්න පුළුවන් 25 දෙනෙක්. ඒක නිකන් හරියට අර මෙන්න මේ වගේ ද්‍රාව්‍යතාව නිකම්ම AgCl ජලයේ දී කරාට වඩා AgCl ට අදාළ අයනයක් ඉන්න ද්‍රාවණයක් තුළ AgCl දී කරොත් එහෙම තව තියෙන පුළුවන් ප්‍රමාණය අඩුයි. ඇයි? මෙන්න මේ අයන කිසියම් ලිමිට් එකකට ආපු ගමන් KSP ට සමාන වෙච්ච ගමන් එතනින් එහාට දිය වෙන්නේ නැහැ. සමතුලිතයි වැඩි දක්වා හොතෙන්පත් වෙනවා. අයන සහ ඝන අතර සමතුලිතයක් පවතිනවා. පැහැදිලිද? එතකොට මතක තියාගන්න එනම් අදාළ අවක්ෂේපයේ ඇති අයනයක් ද්‍රාවණයේ හිටියොත් අන්න එකම අයන දෙන්නට පොදුයි. අන්න පොදු අයනයක්. අවක්ෂේපයේ ඇති අයනයක් ද්‍රාවණයේ හිටියොත් අන්න පොදු අයනයක් කියලා කියනවා. ඔන්න ඔය පොදු අයනයක් තියෙන වෙලාවට අවක්ෂේපේ නිකන් ජලයේදී කරාට වඩා ද්‍රාව්‍යතාව බොහෝ විට අඩුයි. ඒ බොහෝ විට කියන්නේ විශේෂ අවස්ථා කිහිපයක් තියෙනවා. ඔය පොදු අයන තිබ්බත් ද්‍රාව්‍යතාව අඩු වෙන්නේ නැතුව වැඩි වෙන අවස්ථා. ඒක හරිය අමුතු හැසිරීම් ටිකක් වෙන වෙන ප්‍රතික්‍රියා සිද්ධ වෙන අවස්ථා ටිකක්. ඒක මෙතනට කියන්න දුත් වෙනවා. මගේ වෙනම නෝට වෙනම වාටේ නෝට එකක් ලියා ගන්න. ඒ මම කී ටිකක් විතර පැහැදිලි කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නම් නිකම්ම ජලයේ දී කරාටත් වඩා අවක්ෂේපේ දී කරද්දී ඒ අවක්ෂේපයට අදාළ අයනයක් වේලාසන ඉඳන් ද්‍රාවණයේ හිටියොත් ද්‍රාව්‍යතාව සාමාන්‍යයෙන් අඩු වෙනවා. නමුත් කලාතුරකින් මොකද වෙන්නේ? අර පොදු අයනේ අමුතු ආකාරයේ ප්‍රතික්‍රියාවක් මේ අවක්ෂේපෙත් එක්ක සිද්ධ කරලා එතන වෙනත් හැසිරීමකට ගිහිල්ලා දියවීම ටිකක් වැඩි වෙන්න පුළුවන් තිබ්බට වඩා. හරි? එතකොට ඒකත් එක්ක ඔයා නිතරම හිතන්න එපා පොදු අයනයක් තිබුණු හැටි අවක්ෂේපයක ද්‍රාව්‍යතාව අඩු වෙයි කියලා හැම විටම නෙමෙයි. සමහර අවස්ථාවලදී පොදු අයන පැවතීම හේතුවෙන් ද්‍රාව්‍යතාව මේ නිකන් ජලයේ දිගට වඩා වැඩි වෙන්න පුළුවන්. එතන වෙන්නේ අර පොදු අයනෙත් එක්ක විශේෂ ප්‍රතික්‍රියාවක් අර අවක්ෂේප සිද්ධ වීම. මම ඒවා ටිකක් පොඩ්ඩක් අර උදාහරණ සුරේ අන්තිම හරියට කියන්න. හරි? එතකොට දැනට මතක තියාගන්න පොදු අයනයක් හිටියොත්
අනේ පොදු අයන කියන්නේ මොකද්ද? අවක්ෂේපයේ ඇති අයනයක්. අවක්ෂේපයේ ඇති අයනයක් වේලාසන ඉඳන් ද්‍රාවණය සිටියොතින් කියන එකට මොකද යන්නේ? පොදු අයනයක්. උදාහරණයක් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය ක්ලෝරයිඩ් ඉන්නවා. අපි ඒ ද්‍රාවණය තුළ AgCl පිටින් දිය කරන්න ගියාම අනේ ක්ලෝරයිඩ් දෙකම පොදු යන පොදු අයනයක්. අර බස් කතාව වගේ තමයි 30 බස් එක આવුත් 75ම යන්න පුළුවන්. මගින් 50ක් આવුත් අලුතෙන් යන්න පුළුවන් 25. අලුතෙන් යන්න පුළුවන් ගන්න කිව්වේ මොකද්ද? අර අවක්ෂේපයේ තියෙන පුළුවන් ප්‍රමාණය වගේ දෙයක්. එතකොට පොදු අයන තියෙද්දී වගේ වෙලාවට අවක්ෂේපයේ ද්‍රාව්‍යතාව තවත් අඩු වෙනවා. පැහැදිලිද? පොදු අයන වැඩි වෙන හැටියට ද්‍රාව්‍යතාව තවත් අඩු. උදාහරණයක් දැන් මේ බස් එකේ හිතන්නකෝ මගින් ආවා කියලා 70ක එක 75 ලිමිට් එක. 70ක එක අලුතෙන් යන්න පුළුවන් 5 දෙනයි. පොදු අයන වැඩි වෙන හැටියට අලුතෙන් යන්න පුළුවන් ගන්න අඩු වෙනවා. ඒ කියන්නේ අවක්ෂේපයේ තියෙන පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා පොදු අයනක් තියෙනවා. හැබැයි ඔබ හැම වෙලේම නෙමෙයි මොකද සමහර අසාමාන්‍ය හැසිරීම් තියෙනවා. මොකද අදාළ පොදු අයන හේතුවෙන් විශේෂාකාරී ප්‍රතික්‍රියා සිද්ධ වෙලා ඒ වගේ අවස්ථාවලදී පොදු අයන තිබ්බට ද්‍රාව්‍යතාව අඩු වෙන්නේ නැහැ. ද්‍රාව්‍යතාව අමුතුවෙන් වැඩි වෙන අවස්ථා තියෙනවා. මේ උදාහරණ ඉස්සරහදී කියන්න. හරි. එතකොට මේ දැන් ඔන්නේ පොදු අයන තවත් ගාව ගන්න තියෙන මේ ගාන හදන්න පුළුවන් ගාට. හොඳයි ගණන් හදුනේ ගාවට. තාම කීල් පැහැදිලි කරන්නේ. දැන් ඔයාලට KSP දුන්නොත් AgCl වල පුළුවන් ද්‍රාව්‍යතාව හොයන්න මේ විදිහට ලියලා පුළුවන් නේ. අපිට කිව්වොත් ජලයේ ද්‍රාව්‍යතාව හොයන්නේ නැතුව AgCl එක අපිට කිව්වොත් එහෙම වෙනත් ද්‍රාවණයක් තුල උදාහරණයක් ගත්තොත් අපි හිතමු 0.5යි ඝන ඩෙසිමීටරයට මවුද NaCl ද්‍රාවණයක් තුල AgCl වල ද්‍රාව්‍යතාව x කියලා. ඒ කියන්නේ අදාළ ද්‍රාවණයේ ඝන ඩෙසිමීටරයක් තුළ AgCl මොඩල් x දිනනවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඔය ගාන කොහොමද හදන්නේ? මොකද හිතන්නේ ආගෙන? ඝන ඩෙසිමීටර මොඩල් 0.5ක් තියෙනවා NaCl. අන්නේ ද්‍රාවණය තුළ AgCl දිය කරන්නේ. ඒතර පොදු අයනයක් නේද? අවක්ෂේපයේ ක්ලෝරයිඩ් ඉන්න ද්‍රාවණයේ කලින් ඉඳන් ක්ලෝරයිඩ් ඉන්න. අර බස් එකේ මගින් ඉන්න බස් එකක් ආවා වගේ නේද? තේරෙනවද මේ කියන්නේ? එතකොට බලන්න. ඔයාලට පුළුවන් මේ වගේ තැනදී මොකද වෙන්න ඕන? අවුලක් නැහැ. ඝන ඩෙසිමීටරයක් තුල AgCl මොඩල් x දී වෙනවා. AgCl මොඩල් එකක් දී වුණොත් Ag + 1යි. AgCl මොඩල් 20ක් දී වුණොත් 20යි. x දී වුණොත් x. එකට එක අනුපාතයෙන් හින්දා Ag + එකක් ලැබෙන්නේ ක්ලෝරයිඩ් x ලැබෙනවා. නමුත් අවුල මොකද්ද? ක්ලෝරයිඩ් ගාන x ට එකතු වෙන්න ඕනේ මොකද්ද? අර වේලාසන ඉඳන් ඝන ඩෙසිමීටරයක් තුල ක්ලෝරයිඩ් මොඩල් 0.5ක් දිනනයි NaCl. දැන් එතන NaCl අවශ්‍ය සිද්ධියක් නැහැ. NaCl ද්‍රාවණයක් දිය වෙලා තියෙන්නේ. කොච්චරක්ද? ඝන ඩෙසිමීටරය තුළ 0.5ක් මවුල NaCl දිය වෙලා තියෙන්නේ. හරිද? ඒතර ඔයාලා දන්නවා NaCl එකක සෝඩියම් + 1යි ක්ලෝරයිඩ් එකයි. NaCl එකක් ඇතුලේ සෝඩියම් + 1යි ක්ලෝරයිඩ් එකයි. එහෙනම් NaCl 0.5 නම් ක්ලෝරයිඩ් 0.5යි. අන්න ඒ ආපු ක්ලෝරයිඩ් ඒකීය පරිමාවක් ඉන්න සංසන්දනය කරන්න පුළුවන්. මෙතනත් ඝන ඩෙසිමීටරයකට මවුල තමයි මේ තියෙන්නේ 0.5. ද්‍රාව්‍යතාවයේ ඝන ඩෙසිමීටරයකට මවුල. නේද? දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඝන ඩෙසිමීටරයකට මේ අවශ්‍යව තියදීමෙන් Ag + x ආවා ක්ලෝරයිඩ් x ආවා. හැබැයි එතනින් ආපු ක්ලෝරයිඩ් x මොකද වෙන්න ඕනේ? වේලාසෙන් තිබ්බ ක්ලෝරයිඩ් ඝන ඩෙසිමීටර තුළ ක්ලෝරයිඩ් 0.5 මවුල තියෙනවානේ. ඒක එකතු වෙන්න ඕන. අන්න දැන් ඔන්න පොදු ආයනය හලා ගන්න එපා. පොදු ආයනෙත් එක්ක ගන්න ඒ වගේ වෙලාවට ගාන හදද්දී දැන් ඔයාලට පුළුවන් ඉස්සෙල්ලා වගේ මෙතන ක්ලෝරයිඩ් එක දාන්නේ අපි x නෙමෙයි කීයද? x දාන 0.5. හරිද? මේ වගේ වෙලාවට ඔයාලට එනවා මොනවා වර්ග සමීකරණයක් එනවා නේද? KSP දුන්නින් ගාන හදනකොට වර්ග සමීකරණයක් එනවා. එහෙම ගණන් හදන්නේ නැහැ මේකදී එච්චර සංකීර්ණත්වයට යන්නේ නැහැ. දැන් ඇත්තටම අවක්ෂේපවල ද්‍රාව්‍යතාව කියලා කියන්නේ විතරම වගේ 0.0 පොඩි ගානක් පැහැදිලිද කියන්නේ. එතකොට මෙතන x කියන්නේ 0.5ට සාපේක්ෂව මොනවා කියද්ද? අවක්ෂේප කියන්නේ වතුර හොඳට දී වෙන්නේ නැහනේ. දැන් ලුණු වගේ වට අපි අවක්ෂේප කියන්නේ නේ වතුර හොඳට දී වෙනවා ගොඩක් දී වෙනවා. ඝන ඩෙසිමීටර තුල ලුණු ගත්තොත් NaCl ගොඩක් මවුල ගණක් දී වෙනවා. හැබැයි AgCl අවක්ෂේපයට ඒකේ පරිමාව තුළ දී පුළුවන් මවුල ගණන් 0.0 පොඩි ඕමෝ ඉලක්කම්. එතකොට මේ 0.5ට සාපේක්ෂව x ගොඩක් පොඩි. තේරුණා කියන්නේ? පොඩි ආසන කිරීමක් කරන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ 0.5ට සාපේක්ෂව x ගොඩක් පොඩි නිසා මේ x 0.5 ආසන්නව සමානයි කියලා ලියන්න පුළුවන් 0.5ට. පැහැදිලි? අම්ල ප්‍රශ්න සම්පූර්ණතාව පාඩම් මාලාව බැලුණා වීඩියෝස් 18ම. එතනදිත් මේ වගේ ආසන කිරීම අපි ගත්තා. හරිද? දැන් උදාහරණයක් ගත්තොත් රුපියල් ලක්ෂයකට රුපියල් 5ක් එකතු වුණාම කීයද? ආසනවල ලක්ෂයමනේ. රුපියල් ලක්ෂයකට රුපියල් 5ක් 10ක් රුපියල් 50ක් 60ක් කොහොම එකතු කරලා දැනෙන්නේ නැහැ නේද? ආසනයේ උදේ ලක්ෂයම තමයි. අන්න ඒ වගේ
0.5ට එකතු කරවදින් 0.0.0.0.0.4 වැඩක් තියෙනවද? උත්තරේ තුන 0.05 0.0 පොඩි ගණක් කියනවා. මේ පොඩි ගණන් වැඩක් නැහැ. ඒතර එකතු කිරීම අඩු කිරීම තියෙනවලු විතරයි මේ කරන්න පුළුවන් නේ. එකතු කිරීම අඩු කිරීම තියෙනකොට විශාල ඉලක්කමකින් කුඩාම කුඩා ඉලක්කමක් අඩු කරත් ඒක දැනෙන්නේ නැහැ. එකතු කරත් දැනෙන්නේ නැහැ. දැන් 0.5 කුඩා තමයි. නමුත් ඊට වඩා ගොඩක් කුඩායි x. x කියන්නේ 0.0.0.0 පොඩි ගණක් ඊටතර. මේ 0.5ට සාපේක්ෂව x ගොඩක් පොඩි හින්දා මේකට වඩා මේක ගොඩාක් පොඩි හින්දා මේක එකතු කරත් දැනෙන්නේ නැහැ. අඩු කරත් දැනෙන්නේ නැහැ. එහෙනම් මේක මෙතනදී 0.5 ආසන්නයි 0.5ට කියලා ආසන්න කරලා ගණන් හදන්න පුළුවන්. දැන් ඉතින් ජා කියන්න ඕනේ අවක්ෂේපයක ද්‍රාව්‍යතාවය ඉතාමත් කුඩා වේයක් වේ. අවක්ෂේපයක ද්‍රාව්‍යතාවය ඉතාමත්ම කුඩා වේයක් වේ. එබැවින් 0.5ට සාපේක්ෂව x ඉතාමත් කුඩා නිසා 0.5 x ආසන්නයි 0.5 කියලා යාසන කියන කොට යටින් ලියන්න ඕනේ. ඒ ලියනවා ආය ආදේශ කරන්න ඕනේ. ඊට KSP දෙනවා. ඒක ඉලක්කම ආදේශ කරන්න. මෙතන x එහෙම තියෙනවා. මෙතන x ධන 0.5 ආසන්නයි 0.5ට කියලා ඔයාලට ගාන හදන්න පුළුවන්. සංකේත ලියද්දී එක කොහොනේ නෑ මේවයි. සංකේත ලියද්දී එක ආදේශ කරන්න ඕනේ නෑ. ඉලක්කම ලියද්දී එක ආදේශ කරනවා. හරි. එතන මෙතන මේ ආසන්න කියන එක ලියනවනේ. 0.5ට සාපේක්ෂව ගොඩක් x පොඩි නිසා ඒක දැනෙන්නේ නෑ ආසන්න 0.5. හරි. හැබැයි මේ ආසන්න කිරීම කරන්නේ එකතු කිරීම හරි අඩු කිරීම හරි තිබොත් විතරයි. හරිද? යම් ඉලක්කමකට සාපේක්ෂව ඊට වඩා ගොඩාක් පොඩි ඉලක්කමක් මුසලා ගන්නවා. එකතු කරොත් අඩු කරොත්. මෙතන මුකුත් කරන්නේ නැහැ. මේක උඩ කිරීමක් දීම කරන්න බෑ. හරිද? මේ වැඩි කිරීමක් දීම කරන්න බෑ. එකතු කිරීම අඩු කිරීම දීද්දී යම් ඉලක්කමකට සාපේක්ෂව අනිත් එක ගොඩාක් පොඩි නම් ඒ පොඩි ඉලක්ක සංඛ්‍යාව නොසලකා හරින්න පුළුවන්. සුළු කිරීමේ පහසුවට මේක කරේ. හරිද? එතකොට මෙතන x එහෙම මොදික Ag+ ගන්න. x වාරයක් ක්ලෝරයිඩ් ගන්න x 0.5 ආසන්න 0.5 කියලා ආසන්න කරා. දැන් KSP යගේ දුන්නොත් වැඩ x ගන්න පුළුවන් නේද? ඔන්න වගේ ගණන් හදන්න තමයි මේ ද්‍රාව්‍යතාව නොගෙන ගේන්නේ. පැහැදිලි? එතකොට තව ගානක් නිකන් තියෙන විදිහට හදලා පෙන්නන්නම්. ඊට පස්සේ ඇත්තම ගණන් වලට යමු. හරිද? හිතමු සිල්වර් ක්‍රෝමේට් කියන ආක්ෂේපය ගමු. හිතමු සිල්වර් ක්‍රෝමේට් ආක්ෂේපය Ag2Cr4 කියන ආක්ෂේපය. මෙයා ගඩොල් රතු පාට ආක්ෂේපයක්. සිල්වර් ක්‍රෝමේට් ගඩොල් රතු පාට ආක්ෂේපයක්. සිල්වර් ක්‍රෝමේට් කියන ආක්ෂේපයේ ජලය දිය කරනවා. ජලයේ ද්‍රාව්‍යතාවම x කියලා. එම හොයන්නකොත් මුලින් සංකේතයක් ගන්නේ ද්‍රාව්‍යතාවය. හරිද? දැන් බැලන්ස් එක ලියන්න. වම් පැත්තේ Ag2Cr4 ගණයක්. හරි? ප්‍රතිවාදී දාලා ලියන්න. Ag+ දෙකක් තියෙනවා. එතකොට දෙකක් Ag+. සුද්ධ කරනවා ලියන්න. එක ක්‍රෝමයේ. හරිද? ඊට පස්සේ සමතුලිත සාන්ද්‍රණය කියලා අපිට ගන්න පුළුවන් කොහොමද? Ag2Cr4 එකක් වුණොත් Ag+ දෙකයි. අපි දැන් හිතනවානේ ඝන ජලයේ ඝන ඩෙසිමීටරයක් තුල Ag2Cr4 මවුල x දිය වෙනවා කියලා. එතකොට Ag2Cr4 මවුල x දිය වුණොත් Ag+ 2x නේද? ඒ මේම Ag2Cr4 මවුලයක් නම් Ag+ 2යි. Ag2Cr4 මවුල 20ක් ගත්තොත් Ag+ 40යි. 30ක් නම් 60යි. x නම් 2x නේද? එහෙනම් මෙතන Ag+ සාන්ද්‍රණය 2x. ක්‍රෝමේට් Ag2Cr4 එකකින් ක්‍රෝමේට් 1යි. 5කින් 5යි. එහෙනම් x වලින් x නේද? මෙතනින් ගත්තොත් වෙනවා දෙකට ගන්න පාදින්න 2x x. ක්‍රෝමේට් ගන්න x. දැන් KSP ප්‍රකාශනය කොහොමද දෙන්නේ? දෙකක් Ag+ නිසා Ag+ Ag සාන්ද්‍රණය වර්ගය ගන්න වෙනවා. වාරයක් ක්‍රෝමේට් සාන්ද්‍රණය. හරි. එතකොට ඔයාලා KSP එක දුන්නොතින් ගාන හදන්න බැරිද? මෙතන Ag+ ගේ වර්ගය කියන්නේ 2x ගේ වර්ගය තුන 4x වර්ගනේ. මෙතන වාරයක් මේක x. 2x ගේ වර්ගය කීයද? 2 වර්ගය 4යි x ගේ වර්ගය x වර්ගය 4x වර්ග නේ. මේ දෙක වර්ග කරන්න ඕනේ 4x වර්ග. 4x වර්ග වාරයක් x කීයද? 4x ගන්න. හරිද? ඔයාලා KSP එක දුන්නොතින් x ගන්න පුළුවන් නේද? පුළුවන්. සුළු වෙන සාමාන්‍යයෙන් දෙන්නේ ඝන මූල හොයන්නේ නැහැ. ඔයා නැවතින් ඔයා pH පාඩමේදී අම්ල බස්ම සම්බන්ධ පාඩමේදී මම කියනවා ලොග් භාවිත කරන හැටි. ඝන මූල ලොග් වලින් හොයන්න පුළුවන්. හරි? නම් සුළු වෙන තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට ද්‍රාවකතාව ගන්න පුළුවන්. දැන් මෙතන පොදු ගණනක් තිබුණා මොකද වෙලා හිතන්නේ? මෙතන කියන්නේ වෙන ද්‍රාවණයේ වේලාංශයෙන් නම් ක්‍රෝමේට් යම් ගාණක් තියෙනවා. එහෙනම් මේ ක්‍රෝමේට් ගාණට ඒක එකතු වෙන්න ඕනේ x වලට නේ. ද්‍රාවණයේ වේලාංශයෙන් නම් සිල්වර් ප්ලස් යම් ප්‍රමාණයක් ගන්න 0.8ක් තියෙනවා කියලා දන්නවා. එහෙනම් මේ 0.8 මේකට එකතු වෙන්න ඕනේ නේ. 2x ට 0.8 එකතු වෙනකොට අර ආසන්න කිරීම කරන්න. මොකද්ද?
x පදේ ඉතා කුඩා වෙන විට ඒක නොසලකා ගන්න පුළුවන් එකතු කිරීම අඩු කිරීම තියෙන උදාහරණයක් හිතනවා මෙතන පොදු ආයනයක් වශයෙන් ag+ තිබුණා කියලා හිතන්නකෝ 0.4ක් එහෙනම් ag+ එන්නේ 0.4 දාන 2x x ඉතා කුඩා කියන 2x එකක් කුඩා නේද නේ x ඉතා කුඩා කියලා කියන්නේ 2x කියන්නේ තවත් කුඩා කියන්නේ. ඒතකොට 0.4ට සාපේක්ෂව 2x පොඩි නම් ඒක නොසලකා ගන්න පුළුවන්. හරිද කියන්නේ? මම කිව්වා ආට කිසියම් අවස්ථාවක දුන්නා නම් එහෙම එක්තරා ද්‍රාවණයක Ag+ 0.4ක් mol dm තුන සාන්ද්‍රණයක් ඇත. එහි සිලිට්‍රෝමෙට් දිය කරා. ඒතකොට පොදු ආයනයක්. අන්න සිල්ව දෙකේම තියෙනවා අවක්ෂේපයට අදාළ ආයනයක්. වේලාසන නම් ද්‍රාවණයේ තියෙනවා. එතකොට ඉතින්කෝ 0.4ක් Ag+ සාන්ද්‍රණයක් කලින් ඉඳන් තිබුණා කියලා. එහෙනම් මේ 0.4ට නේද 2x එකතු වෙන්නේ? x ඉතාම කුඩා නම් 2x එකත් ඉතාම කුඩානේ නේද? x කියන්නේ 0.0.0.0.1 නම් 2x කියන්නේ 0.0.0.2යි. ඒකත් පොඩි නේද? ඒකට කලින් ඉඳන් Ag+ සාන්ද්‍රණයක් 0.4ක් තිබ්බා කියනකොට 0.4ට සාපේක්ෂව එතකොට 2x ගොඩක් පොඩි. එහෙනම් 0.4 නම් 2x කියලා කියන්නේ ආසන්න 0.4ට සමානයි. අර ඉස්සෙල්ලා කරපු විදිහ ආසන්නව මේ වගේ දැන් කරන්න පුළුවන් කියලා මම කියන්නේ. පැහැදිලිද? පොදු ආයන නම් අමතක කරන්න එපා. පොදු ආයන තිබුණේ මේ පොදු ආයන සාන්ද්‍රණයක් අරගෙන තමයි ගාන හදන්නේ. ඊට කේස් විදුණු ගාන හදන්න පුළුවන්. හරි. දැන් බලමු කොහොමද පහුගිය පේපර්ස් වලදී මේව පහුගිය ප්‍රශ්න පත්‍ර වලදී කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයා මුලින්ම ගන්න 2015 7 වෙනි ප්‍රශ්න 2015 7 වෙනි ප්‍රශ්න කෙටි ප්‍රශ්න සාමාන්‍යයෙන් මේකෙන් ඉතර එනවා මේ ඩ්‍රාගතාව නේ S එකනේ වෙන්නත් පුළුවන් 2015 කෙටි ප්‍රශ්නයක් 7 හරි 2015 MCQ එකේ අංක 4 ප්‍රශ්නේ ගන්න. ඒකට ඒ සංකේත වලින් තියෙන්නේ A3B2 කියලා ලවණයක් තියෙනවා. හරි. ලවණ කියන්නේ ධන හරින අයන වලින් හැදිච්ච අයනික සංයෝගයක්. ඒකට සූත්‍රය A3B2. හරිද? ඊට පස්සේ යාගේ ද්‍රව්‍යතාව සහ ද්‍රව්‍යතා ගුණිතය සංකේත වලින් තියෙනවා. හරිද? ඉස්සෙල්ලාම A3B2 වලට අපි බැලන්ස් එක ලියන්න නේ A3B2 කියනකොට බැලන්ස් එක ලියන්න A3B2 ඔයාට ඕනම් පුළුවන් මේ වගේ කෙනෙක්ට ඇත්ත කෙනෙක් හිතා ගන්න ඇත්ත අවශ්‍ය නම් මේ වගේ කැට අයනේ මුලින් ලියන්නේ කැට අයන 3කුයි ඇන අයන 2කුයි තියෙන අවශ්‍යකයක් කැට අයන 3ක් ඇන අයන 2ක් තියෙන ඇත්ත අවශ්‍යකයක් ඕනම් හිතා ගන්න පුළුවන් හරිද? නැත්තම් ඔයාලට පුළුවන් උදාහරණයක් බේරියම් ෆොස්ෆේට් වගේ එකක් නේ කැල්සියම් ෆොස්ෆේට් බේරියම් ෆොස්ෆේට් වගේ මේ වගේ සූත්‍රයක් තියෙනවා. නැත්තම් ඔයාලට හිතා ගන්න පුළුවන් මේකෙන් කොහොමද ධන හරින ආයනික දුක මුලින් ලියන්නේ ධන ආයනික කොහොමද නේ? ඒතකොට ඔයා Aට 1+ දාලා ලියන්න බලන්න. A 1+ 3ක් ගත්තොත් ධන 3යි. ධන 3 නම් මේ B දෙන්න ඍණ 2යි. හරි ඍණ 2 ඍණ 3යි නේ සෝරි. ඒතකොට ඍණ 2 දෙකෙන් බෙදුවාම දශම ගණන් එනවනේ. හරිද කියන්නේ? මම කලින් විදිහට මේව කතා කරා. දැන් ඔයාලට එකපාරට මේ වගේ ප්‍රායෝගික උදාහරණයක් මතකුනේ නැත්නම් උදාහරණයක් කැල්සියම් ෆොස්ෆේට්. එහෙම මතකුනේ නැත්නම් try කරලා බලන්න එක එක ආරමුණ දාලා. Aට 1+ දැම්මොත් 1+ 3ක් 3+. ධන 3ක් නම් බිංදුවක් වෙන බෑ එකතු ඍණ 3ක් මේ B දෙන්නේ. B දෙන්නේ ඍණ 3යි කෙනෙක් ඍණ 1.5 දශමෙන් බෑනේ ආරමුණ වලට. එහෙනම් 1+ දාලා හරියන්නේ නැහැ. 2+ දාලා බලන්න ඒ වලට. A 2+ 3ක් ධන 6යි. A 2+ 3ක් ධන 6 නම් B ඍණ 6ක් වෙන්න ඕනේ. ඍණ 6 දෙන්නේ අන්න එක්කෙනෙක් 3-. ලස්සනට සුළු වෙන දශම නැතුව එනවා කියලා කියන්නේ සූත්‍රය හරි. පැහැදිලිද? එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් මෙතන A කියන්නේ ද්විත්ව ධන කැටායනයක්. හරිද? 1+ දාලා ආවේ නැති. ඉතින් අපි 2+ දාලා බලමු. අපිට A සුළු නැත්නම් 3+ දාලා බලමු. ඔච්චරයි කරන්න තියෙන්නේ. නැත්නම් ප්‍රායෝගිකව මේ වගේ උදාහරණයක් මතක් කරගෙන ඒකට වෙන චින්න අයින්ටි ලියන්නත් පුළුවන්. හරි? එතකොට A 2+ ගත්තොත් එනවා නේද? A 2+ ඒවා තුනක් ධන 6යි. සියල්ල බිඳුවක් විදි ධන 6ට ඍණ 6ක් එන්න ඕනේ. ඍණ 6 B දෙන්නෙක්ගේ ඍණ 6 B දෙන්නෙක් නම් එක්කෙනෙක් කීයද ඍණ 3යි නේද? එහෙනම් B ඍණ 3 6 නේ. එහෙනම් හරි. A ද්විත්ව ධන කැටායනයක්. B ත්‍රිත්ව ඍණ කැටායනයක්. හරි B2 + A3 3ක්. එතකොට ගත්තාම ගන්න තුලිතයි ධන 6යි. එහෙනම් B ඍණ 6 දෙන්නෙක් නම් එක්කෙනෙක් ඍණ 3යි නේ. තුලිත කරලා ලියන්න ඕනේ. හොඳේ. සංකේත හරි ඇත්තේ වලි කොහොමද උනනවා? දැන් ගාන කියනවා ඔය ලවණයක් කොහොම කියලා
එහි ද්‍රාව්‍යතාව සහ ද්‍රාව්‍යතා ගුණය S සහ KSP පිළිවෙල. එතකොට S සහ පිළිතුර වන්නේ හරිම ලේසි මොකක්ද? ද්‍රාව්‍යතාව S නේ. එතකොට එකකින් කියන්නේ මොකද? මම කියන්නේ නැහැ ප්‍රශ්නයක් ඉඳලා. මොකද එකකින් කියන්නේ 1 ඝන දෙසිමීටර තුල. හරිද? මෙහෙමයි ඔව්. මොකේ ද්‍රාව්‍යතාවද කියලා කියන්නේ නැත්නම් අපි හිතන්නේ ජලය තමයි. හරිද? හරි. ද්‍රාව්‍යතාව කුමන පද්ධතියක් තුලද කියලා කිව්වේ නැත්නම් අපි හිතන්නේ සාමාන්‍යයෙන් සංශුද්ධ ජලය විතරයි තියෙන්නේ. නම් ජලය තුල මේ අදාළ අවශ්‍ය විදිහේ කරන එක තමයි. මේක ජලයේ ද්‍රාව්‍යතාව කියලා නැහැ. මේ කියන්නේ ගම ද්‍රාව්‍යතාව කියලා කියන අපි හිතනවා. හරි ජලයේ ද්‍රාව්‍යතාව තමයි ජලයේ 1 ඝන දෙසිමීටර ගත්තොත් මෙන්න මේ සංයෝගයේ මවුල S ප්‍රමාණය. හරි. SMOL DM රිද්දුන. එතකොට ජලයේ ඝන දෙසිමීටරයක් තුළ මේ සංයෝගයේ මවුල S දියෙනවා. මෙහා එකකින් මේක 3ක් නේ. A3B2 සංයෝගය 1 නම් A3B2 සංයෝගය 1කින් A2+ මවුල 3යි. 1 නම් 3 නම් 10 නම් 30ක් 100 නම් 300ක් එහෙනම් 3ක් S නම් 3යි S නේද? අන්න එතකොට අපිට S පදයේ ඇසුරෙන් එක සංකේත දෙන්න පුළුවන්. හරිද? මෙතන බැල් වටන ලියන්නේ නැහැ මේ MCQ කරද්දි මම ඔයාලට කියා දෙනවා නේද? අපි ගත්තේ ද්‍රාව්‍යතාව ඉස්සෙල්ලා XMOL DM රිද්දුන කියලා මෙතන කියන ද්‍රාව්‍යතාව වල S කියලා. සිම්පල් S අකුර. එතකොට ගණන් ගන්න එපා. පරිමත කරන් තියෙන්නේ. සාම්ප්‍රදායික සාමාන්‍ය ටික ලියාගෙන උනා කියන්නේ කොහොමද? මේවා එකකින් A2+ වෙන 3ක් 10ක් නම් 30ක් නේ S නම් 3යි S ඝන දෙසිමීටර මවුල. හරි. B කොහොමද? A3B2 එකකින් B 2යි. එහෙනම් 10ක් නම් 20යි. S නම් 2යි S. දැන් KSP වලට මේක ආදේශ කරනවා. කෙටි ප්‍රශ්නයක් ඉන්න KSP ප්‍රකාශන වලින් නැහැ ඉතින්ම ගන්න පුළුවන් නම් රචනයක් කරොත් නම් ඔය ප්‍රකාශන වල ඔක්කොම ලියන්න ඕනේ. රචන ප්‍රශ්නයක් කරොත් උඩින්ම ලියන්න ඕනේ. A3B2 ගණෙහි ජලයේ ද්‍රාව්‍යතාව SMOLDM තුන නම් කියලා මේ තමයි මේක ලියනකොට ගාණේ කියනවා ද්‍රාව්‍යතාව සිම්පල් S කියලා ගන්න කියලා. හරි එතකොට අර KSP එක ලියන්න පුළුවන්. හරි A2 + AQ සාන්ද්‍රණේ ඝනය වාරයක් B3 - ගේ වර්ගයනේ. කිසිම අවුලක් නැහැ. KSP ට ගන්න කියන්නේ KSP ම තමයිනේ. ඉලක්කමින් ගන්නත් දෙන්නම් පුළුවන් KSP ආදේශ කරලා එහෙම හදන්න හරිද? මෙතන KSP ට KSP කියනම දීලා තියෙනවා. මෙතන එන්නේ මොකද්ද උකට? 3is ගේ ඝනයනේ. 3is ගේ ඝනය. වාරය මෙතන 2is ගේ වර්ගය. දැන් සුළු කරන්න. 3 වර්ගය කීයක්ද? 27ක්. සෝරි 3 මේ ඝනය 27ක්. නේද? එතකොට 3 × 3 = 27ක් නේ. ඊට පස්සේ 2 වර්ගය 4යි. 27 ව 4ක් 108යි නේ. හරිද? S ඝනයයි S වර්ගයයි S පහක් නේ. 108 වාරයක් S වල පස්වෙනි බලය හරි නේද? ලොකු දෙයක් නෙමෙයි. 3 ඝනය 27යි, 2 වර්ගය 4යි, 4 වාරයක් 27 108යි, මෙතන S 3යි S 2යි S 5යි නේද? එතකොට උක්ත කරන්න කියන්නේ ද්‍රාව්‍යතාව S නේද? දැන් ඔය S එක උක්ත කරන්න. ඒතර S සමානවට මොකක්ද දෙන්නේ? KSP බෙදන්න 108න් මොකද්ද දෙන්නේ? S 5 නේ. S වල පස්වෙනි බලය තමයි KSP 108න් බෙදුවම එන්නේ. එහෙනම් S කියන්නේ මෙන්න මේ උත්තරේ පහෙන් එක බලයටනේ. එතකොට KSP ආවේ 108න් බෙදලා ඒකේ පහෙන් එක බලය ගන්න. සුළු වෙන දෙන්නත් පුළුවන් නැත්නම් ලොක් වලින් ලොකු දෙන්න සුළු ගන්න පුළුවන්. ඉලක්කම වල දුන්නොත් KSP. නමුත් සාමාන්‍ය ගොඩක් කරලා එන්නේ මේ 108 නම් මෙතනත් 108 කැපිලා යන්නේ ඇවිල්ලා 10 බල වලින් විතරක් ඒකට සුළු කරලා පහෙන් එක බලය ගන්න පුළුවන්. හරිද? ඒක උත්තරේ බලන්න කීයද කියලා ඉන්නේ KSP 108න් බෙදන්න ඒකේ පහෙන් එක බලය ගන්න. ඒක උත්තරයක 4 නේ. උත්තරයක 4 එනවා. ලොකු දෙයක් නෙමෙයි. ඔය ඔන්න ඔය සරල මට්ටමේ ගාන. ඒක ඕවත් නිතරම එනවා. හරි? ඊට පස්සේ පොඩ්ඩක් නිකන් පටලවපු ගානක් බලමු. හරව ගන්න 2017 7 වෙනි ගාන 2017 අංක 7 ගාන. හරි? ඒක නිකන් අර කතා ඒ කියන්නේ දෙන්නෙක් සම්බන්ධ කරලා පොඩ්ඩක් පටලවලා දින ඒකේම කිසිම අවුලක් නැහැ කරගන්න පුළුවන්. හරි? 2017 අංක 7 2017 අංක 7 MCQ එකේ හරි. එතකොට දැන් මට පහුගිය පේපර්ස් වලම වෙන්නේ හැමදාම අංක 4 ප්‍රශ්නෙට මේ වගේ KSP වලින් පහුගිය ටිකේම මේ පොඩි ප්‍රශ්න කොටසක් දීලා තියෙනවා. හරිද? එතකොට එතන තියෙන සංයෝජයක් AX කියලා එකකුයි BX2 කියලා කෙනෙක්. හරිද? ද්‍රාවිතාව මොකද දෙක දීලා තියෙනවා KSP1 KSP2 කියලා. ඊට පස්සේ ද්‍රාවිතාව දීලා තියෙනවා AX වල P AX2 වල Q කියලා. හරිද? එතකොට මේ දෙන්න දෙපැත්ත ලියන්නම් AX කියලා එකක් තියෙනවා.
ax කියලා එකක් තියෙනවා. ඒක ගත්තොත් එහෙනම් මම බැලන්ස් එකෙන් ලියන්නම්. පොඩ්ඩක් බලන්න ගන්න හදන්න කලින් මෙතන අදාළ සංයෝග දෙකම එකම ද්‍රාවණයේ තියෙන වෙන වෙනමද කියලා. ඒ කියන්නේ අදාළ සංයෝග දෙකම එකම ද්‍රාවණය තුළ තියෙන්නේ. නැත්නම් වෙන වෙනම වෙනවනේ. බලන්න ගන්න කියලා. අපිට කියලා තියෙන්නේ ax bx2ම කියලා විස්තරය කියලා ද්‍රාවිතාංශ ටික දීලා ද්‍රාවිතා දීලා එක් ලවණය එහි සංතෘප්ත ද්‍රාවණය සමග සංතුලිත වෙනවා. එක් ලවණය කියලා දුන්නා නම් අනිවාර්යෙන් එක අවක්ෂේපයක් එයාගේ අයනත් එක්ක ඉන්නවා. අනිත් අවක්ෂේපය එයාගේ අයනත් වෙන වෙනම භාජන දෙකක තමයි තියෙන්නේ. සමහරක් කාට එකම ද්‍රාවණය ඇතුළේ දෙන්නම දාලා දෙන්නත් පුළුවන් නේ. සමහරක් කාට එකම ද්‍රාවණය ඇතුළේ දෙන්නම දාලා එහෙම දෙන්නත් පුළුවන්. පටලගන්න බා ගන්න. කියන දේ කරන්න හරියටම. හරි. ඒතකොට මෙතන කියන්නේ එක් ලවණයනේ. වෙන මේක එක් කියනවා. ඔක්කොම එකේ පටලවලා නැහැ. හරි. එහෙම දෙනවා ගන්නත් තියෙනවා. එකම පද්ධතිය අවශ්‍ය දෙක තුනක් දාලා එහෙමත් දෙන්න පුළුවන්. මෙතන ගානේ තියෙනවා අපිට එක් ලවණේ එහි සංතෘප්ත ද්‍රවණය කියන්නේ මොකද? එක් ලවණේ එහි. එතකොට එක් කෙනා ඒගොල්ලෝගේ මේ සංතෘප්ත පද්ධතිය වෙන වෙනවා. හරි. එතකොට එයා අපිට තියෙන්නේ වෙන වෙනම මෙන්න මේ බැලන්ස් දෙක ලියලා KSP ටික ලියලා මොකද්ද බලන්න කරන්න ඕන. මොකද ගානේ මුකුත් හොයන්න කියලා නැහැ නේ. සම්බන්ධතාවය නිවැරදි වන්නේ කියලා මේ පද්ධතිය මේ කට්ටිය සම්බන්ධ නේද? මොකද මෙන්න මේ දේ හොයන්න මෙන්න මේකේ නවයන එහෙම මොකුත් නැහැ. එහෙම කරලා පොඩක් අතව බය වෙන්න එපා. පොඩක් අතව බලන්න සංයෝග දෙකක් නේ. සංයෝගයක් නිසා බලන්න මේක එකම පද්ධතියේ තියෙන්නේ පද්ධති දෙකකට. එක් ලවණේ එහි සංසුද්ධ ද්‍රවණය කියන්නේ වෙනමයි තියෙන්නේ. තම තමන්ගේ තමයි තියෙන්නේ. එතකොට ඔයාලට තියෙන වෙනම බැලන්ස් එකයි KSP ටිකයි වෙනම කියලා දාන්න. හරිද? ගායතාවක් වෙනම දෙක තියෙනවා නේ. බලමු මුලින්ම මම ax වලට යනවා. හරි ලේසි ax කිව්වම මොනවා වගේ කෙනෙක්ද මේ? මේක නිකන් අර සිල්වර් ක්ලෝරයිඩ් වගේ කෙනෙක් නේ. ගානට එනවා අපිට කැටයන් මුලින් යන්නේ කොහොමද? එතකොට a1 x1 මනස එනවා. ag c මනස අපි වගේ adc වගේ කෙනෙක් නේ. a1 x1 දැන් මාර්ගලම් මේකට ලියන්න මොකද්ද? KSP එක. දැන් මේකට KSP කියලා. KSP කියලා කියන්නේ a plus වාරයක් x minus. හරිද? එතකොට දෙනවා තව මොකද්ද? ax වල ද්‍රාවිතාව p. ඔය නිකම්ම ද්‍රාවිතාව කියන්නේ ජලීය ද්‍රාවිතාව තමයි. දෙකම. නිකම්ම ද්‍රාවිතාව සහ නිකම්ම ද්‍රාවිතාව කියන්නේ ජලීය ද්‍රාවිතාව තමයි. ජලීය ද්‍රාවිතාව p. ඒ කියන්නේ ජලය එකක් ගන්න ඩෙසිමීටර් තුල ax මවුල p තියෙන්නේ. මෙයා එක නම් මෙයා එකයි මෙයා එකයි නම් මෙයා p නම් මේකත් p මවුල ගන්න ඩෙසිමීටර් තුල දිනනවා. මෙයා p මවුල දිනනවා ගන්න ඩෙසිමීටර් තුල. දැන් මේකට මෙන්න මේ තැනට ආදේශ කරලා තියන්න එච්චර. මහ දුරයක් නැහැ. හරි? උරාට කියනවා KSP එකට සංකේතය මොකද්ද? KSP 1 නේ. KSP 1. උරාට කියනවා KSP 1 සමානයි. හරිද? මෙතන p මෙයාත් p වර්ගනේ. ඔන්න එක ප්‍රකාශනයක් ගන්න පුළුවන් උතන. හරිද? KSP 1 කියන සමානයි. මෙතන p වාරයක් p වර්ගනේ. ඔය විදිහටම ඔන්න ඔය ax2 කියන bx2 කියන සම්බන්ධයෙන් ලියන්න bx2. તો අම් පැත්තේ bx2 කියලා ලියන්න මොන වගේ කෙනෙක්ද b වෙන්න ඕනේ කියලා හිතලා කියන්න මෙන්න මේ දින දත්ත ඇසුරින් කැටායන මුලින්නේ b ට 1+ දාගත්තොත් x දෙන්නේ ඍණ එකයි. b එක්කෙනෙක් 1+ නම් x දෙන්නේ ඍණ එක වුණාම ඍණ භාගයයි කියන්නේ භාගෙන්න බෑ සුළු වෙන්නේ නැහැ. අපි දාගත්තොත් b ට 2+ දාගත්තොත් x දෙන්නේ 2 2 2 බිඳුවයි. x දෙන්නේ 2 නම් එක්කෙනෙක් 1 අන්න හරි මේ තියෙන්නේ PBCL2 අනේ වගේ අවශ්‍යයි. එහෙනම් b තියෙන්නේ 2+ හරි x එනම් දෙන්නේ 1 ඒවා දෙන්නේ. හරි ඒකට අර කේස් පිළිල යා ගන්න පුළුවන් b2+ වාරයක් x - ගේ වර්ග දෙකක් ඉන්නනේ. එතකොට ද්‍රාවකතාවයක දෙනවනේ ද්‍රාවකතාව කිව්ලු. හරි එතකොට කියන්න ජලයේ ඝන ඩෙසිමීටරයක් තුල BS2 මවුල Q දියුනොත් මේක නම් එකයි. දැන් Q වලින් නම් Q නේද? එහෙනම් මේක Q. එකට දෙකානුපාතික මේක කියනවා මේක දෙකයි Q. හරිද? දැන් ඔයාලා තියෙන KSP දෙනවා KSP2 කියලා සංකේතයක්. මෙතනට දාගන්න Q. හරි මේක 2q ගේ වර්ගයනේ. එතකොට සුළු කරාම
දෙකේ වර්ගය 4යි 4q වර්ග 4q වර්ග q 4q ගණනේ නේ නම් ksp2 සමානයි 4q ගණන. හරි. දැන් ඉතින් අහන්නේ සම්බන්ධතාවයනේ. සාමාන්‍ය සම්බන්ධතාවය කොහොමද තියෙන්නේ? ප්‍රකාශ ශික්ෂණ දෙකක් අරගෙන ඒක සුළු කරන්නේ මොකද බෙදන්න වැඩි කරන්න අඩු කරන මොකද හිම සිද්ධියන්නේ කියලා කියන්නේ. දැන් අවත් වෙන වෙනම පද්ධති දෙක දිනින්න පිළිම අවස්ථා දෙකට වෙන වෙනම අපිට ප්‍රකාශන දෙයක් ගන්න පුළුවන්. දැන් අහන්නේ මොකද්ද? මේ අතර සම්බන්ධ. පැහැදිලිද? තව දින අපිට KSP1 යට A+ සමානයි KSP2 යට B2+ කියලා සම්බන්ධයක් දීලා තියෙනවා. සාමාන්‍ය මේ වගේ ප්‍රකාශන දෙයක් අරගෙන සම්බන්ධතාවය කොට පස්සේ බොහෝ විට කරන්නේ බෙදන එකනේ. තේරුණාද? වැඩි කරාම අවුල් වෙනවා KSP2 වාරයක් KSP1 P වර්ග වාරයක් 4යි ගණන් තේරුම් ගන්න. ඒකට නිකන් බලන්න හැඩරුරුකම ගානේ බෙදපු සිද්ධියනේ දත්තයක් දෙනවා බලන්න KSP1 බෙදීම A+ KSP2 බෙදීම B2+ කියලා ගානේ දත්තයක් දෙනවා. ගානේ බෙදපු දත්තයකුත් දෙනවා අපට. ගානේ බෙදපු දත්තයකුත් දෙනවා නම් හොඳම දේ මොකක්ද? ඇඟට ගුණ වැඩි මොකක්ද? අපි මේ දෙක බෙදමු. හරිද? මේ ගණන් නිකම්ම හැදෙනවා තේරෙනවද කියන්නේ? බැලන්ස් එකයි KSP ප්‍රකාශනයේ දීපු දේවල් ටික ආංශ කරාට පස්සේ තමන්ට උත්තර වල හැඩරුරුකම නිසා දීපු දත්ත හැඩරුරුකම වෙන මොකද කරන්න ඕනේ? එතකොට මේකේ දත්තයක් තියෙනවා බෙදලානේ. දැන් අපි මේ අවස්ථාවක බෙදමු. පැහැදිලි කියන්නේ? එකයි දෙකයි බෙදලා දානවා. මේ එක ප්‍රකාශනයයි දෙක ප්‍රකාශනයයි බෙදලා දානවා. මොකද්ද වෙන්නේ? KSP1 යට මෙතන KSP2 නේ එකයි දෙකයි බෙදුවා. මෙතන P වර්ග යට 4q ගණය. හරිද? ඒ ගානේ දත්තයක් දෙනවා මොකද්ද? KSP1 යට A+ සමානයි KSP2 යට B2+ කියලා. හරිද? එතකොට ඔයාලට නියම සම්බන්ධයක් ගන්න පුළුවන් නේද? ඇත්තටම ගත්තොත් A+ සාන්ද්‍රණය සමාන නේද P ට? නේ? A+ සාන්ද්‍රණය P ට සමාන හින්දා ඔයාලා මේ P වර්ගෙන් එක P එකක් තියාගෙන එකක් වෙනකොට ගන්න පුළුවන් නේද A+ කියලා. නේ? මෙතන මේ Q කියලා කියන්නේ ඇත්තටම B2+ සාන්ද්‍රණය නේද? මේ මොකද මෙතන A වලටයි B වලටයි දීලා තියෙන ගානේ බෙදලා සිද්ධියක් නේද? එතකොට ඔයාලට පොඩ්ඩක් මෙන්න මේක ඇසුරෙන් බලන්න පුළුවන් දෙයක් මොකද්ද? අපිට දැන් මේ අවස්ථාවේදී අපි බෙදුවානේ තේරෙනවද කියන එක. අවස්ථාවේදී අපි බෙදලා ගත්තට දැන් ආයෙ පාරක් වෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේ AB පදත් සිද්ධියට එනවා මොකද ගානේ දත්තයක් AB බෙදලා තියෙනවා නේ. A පදයි B පදයි KSP වලින් A පදේ බෙදලා B පදේ බෙදලා මොකද කරලා සම්බන්ධයක් දීලා තියෙනවා. එතකොට තේරෙන්න ඕනේ මේකේ අපිට එක P පදයක් ඕන නම් ආදේශ කරන්න පුළුවන් ඒ වෙනුවට මොකද P කියලා කියන්නේ A+ ගේ සාන්ද්‍රණය නිසා නේද? මෙතනින් P පදයක් අයින් කරන්න පුළුවන් නේද? පැහැදිලිද මේ කියන්නේ? අපිට උඩ මෙතනින් P පදයක් අයින් කරන්න. මම මේක මේ පැත්තෙන් ලියන්නකොට වැඩි යන්න පුළුවන්. KSP1 යට KSP2 කියලා ලියලා හරිද? සමානයි මෙතන P පදයක් වෙනකොට ලියන්න පුළුවන් A+ සාන්ද්‍රණය කියලා. ඒ P සමානයි A+ සාන්ද්‍රණය. මොකද ගානේ දත්තයක් වශයෙන් A+ සාන්ද්‍රණ පදයක් තියෙන හින්දා. හරි ඒක ලියන්න පුළුවන් මෙතන A+ සාන්ද්‍රණයේ වාරයක් P කියලා. ඇයි? P වර්ගනේ P වාරයක් P නේ. P වාරයක් P. එක P කෙනෙකුට ලියන්න පුළුවන් A+ සාන්ද්‍රණය කියලා නේ. මෙතන 4q ගණයනේ නේ අපිට පුළුවන් 4q ගණය කියන්නේ 4q වර්ග වාරයක් කියුනේ නේ අපිට පුළුවන් 4q වර්ග තියාගෙන 4q වර්ගේ තියාගන්න මොකද 4q ගණයනේ එහෙනම් 4q මෙතන 4q වර්ග වාරයක් කියුනේ මෙතන ඉන්නේ ඇත්තටම 4q වර්ග වාරයක් කියුනේ 4q ගණය උනේ q සමානයි b2+ එහෙනම් මෙතන අපිට ලියන්න පුළුවන් q වෙනකොට b2+ හරිද? අවුලක් නැහැ දෙක කරවෙන්නේ මේ. අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ KSP1 ට KSP2. P වර්ගයට 4q ගන්න නේද? P වර්ග කියන්නේ P වාරයක් P නේ. එතකොට ඇයි අපි මේ AB රිංගුවේ? අපිට ඒගොල්ලෝ දීලා ගත්තවද? මෙතනින් හරිය ගණිතය හොඳේ. කෙමිස්ට්‍රි මේ දක්වා ඉවරයි. දැන් ගණිතය. හරිද? අපිට ඒගොල්ලෝ මේ
A පදයක් B පදයක් දීලානේ ගාන සුළු කරන්නේ. එතකොට අපි කරන්නේ P වාරයක් P වර්ග කියන්නේ P සමානයි A සාන්ද්‍රණයට මෙන්න. A අයන සාන්ද්‍රණයට. හරි? මෙතන 4q ගණනය කියලා අපිට ආවේ 4q වර්ග වාරයක් කියුනේ. 4q වර්ගය මොකද කියන්නේ? q කියන්නේ මොකද්ද? q කියන්නේ b2 plus නේ. q කියන්නේ b2 plus. ඒකට අපි q වෙනකොට b2 plus දාලා b2 plus වාරයක් 4q වර්ග මෙහෙම ලියනවා. දැන් උත්තරේ පේන්නේ නැද්ද? දැන් ඔයාලට පේන්නේ නැද්ද? ඔයා මෙතන උත්තර වල තියෙන්නේ හැම එකකම p සමානයි කියලා උත්තර කරලානේ. p සමාන උත්තර පහ බලන්න p සමානයි p වර්ග සමානයි කොහොමනේ? දැන් මෙතනින් ඔය p පදේ උත්තර කරගන්න මොකද්ද කියලා දෙන්නේ? හරිද? මොකද ගාන උත්තර පහ දිහා බලන්න ගාන උත්තර පහෙම තියෙන්නේ එක්ක p නැත්නම් p වර්ග නැත්නම් උත්තර භාග ගන්න පොදු සම්බන්ධය ගන්නනේ කියන්නේ. හරිද? ඉතින් උත්තර යන්න මොකද්ද කියලා නැහැ. හරියටම මග පෙන්නීමක්. හරිද? උත්තර පහ දිහා බලන උත්තර පහෙම එක්ක p 4යි p වර්ග උනොත් p පදයක් උත්තර කරලා තියෙනවා. මෙතන p පදයක් උත්තර කරමු. හරි? මෙතන p පදයේ උත්තර කරන මොකක්ද දෙන්නේ? වාටන සුළු කරාට පස්සේ case p1 හරි? වාරයක් b2 plus හරි? වාරයක් 4q වර්ග. එකෙන් බෙදන්නේ නෝ case p2 වාරයක් a නේ. ඔඩි නේ. මෙතන හරසුන් දැම්මම වඩ එන්නේ අර p උත්තර ගන්න පුළුවන් case p2 a plus p එක පැත්තක ඉන්නේ. එතකොට case p2 a plus වලින් අනිත් ටික බෙදන්න මේක ඔක්කොම සුළු කරලා මේ හරසුන් දෙන්නේ සුළු කරලා මේ පුරන කරලා බෙදන්න case p2 a plus වලින්. දැන් ගන්න දීපු දත්ත දිහා බලන්න ඕනේ. case p1 යට a plus case p1 යට a plus මේ තියෙන්නේ case p1 යට a plus හරි? ඒක සමානයි case p2 යට b2 plus. හරි? ඒක සමානයි case p2 යට b2 plus. හරි? එතකොට අන්න එතනින් පොඩ්ඩක් කපලා දාන්න පුළුවන් නේද? case p1 කියන එකයට a plus සමානයි case p2 යට b2 plus. හරි? එතකොට ඔයාලට තේරෙන්නේ නැද්ද? මෙන්න මේ ටික පොඩ්ඩක් වෙනම ලියාගත්තා නම් මෙහෙම KSP1 යට A+. හරි? මෙතන අපිට ලියන්න පුළුවන් නේද? මේ පොඩ්ඩක් එකතු කරලා මේ ටික මෙහෙම වමට අහුන්ට අරගෙන B2+ යට KSP2 කියලා. කොහොමද එන්නේ? හරිද? දැන් එළිම පේන්නේ නැද්ද? ගානේ දත්තයක් දෙනව නේද? KSP1 යට A+1. හරිද? මේක සමානයිලු KSP2 යට B2+. හරි? ඒ කියන්නේ මෙයාගේ පරස්පරයෙන්ම තමයි මේ තියෙන්නේ. පිළිගන්නවද? මොකද ඔයාලට ගානේ දත්තයක් දෙන හින්දා KSP1 යට A+ වෙනකොට KSP1 යට A+ වෙනකොට දාන්න පුළුවන් කියන ඔයාලට KSP2 යට B2+ දාන්න පුළුවන් කියලා ගානේ කියන්නේ. කියන්නේ කෙටියෙන් කිව්වොත් එහෙම නේ KSP1 යට A+ වෙනකොට දාන්න පුළුවන් KSP2 යට B2+ කියන එක නේ. ඉතින් මේක මෙතන දැම්මම කැපෙනව නේද මේ? පැහැදිලි මේ කියන්නේ බලන්න. ඔයාලට මෙන්න මේ ටික දාන්න පුළුවන් නේද? මම මේ රවුන්ඩ් කරලා පෙන්නන්නේ. ඔයාලට KSP1 යට A+ කියන පදේ වෙනුවට ලියා ගන්න අයිතියක් තියෙයි. දැන් බලන්න මේක කොහොමද මේක දීලා දිනව ගානේ. කියලා කියන එකද? මේක මේ ගානේ කීයේ විස්තරේ දීලා දිනව KSP1 යට A+ වෙනුවට දා ගන්න පුළුවන් කියලා සමානයි කියලා KSP2 යට B2+. දැන් ඔයාලට පුළුවන් ඉතින් මෙන්න මේ KSP1 යට A+ වෙනුවට ආදේශ කරගන්න මොකද්ද? KSP2 යට B2+. ඒකට කැපෙනව නේද? දැන් ඉන්නේ නේ මම අයියන්නේ නැහැ KSP1 යට A+ මෙතන පේනවනේ. ඒක මකලා ලියා ගන්න ඒ වෙනකොට මෙන්න මේ ටික. එතකොට KSP2 යට B2+. B2+ කරනවා KSP2 ට KSP2 කරනවා. මේක P සමානයි 4යි කිව්වා නේ? කෙලින්ම P සමානයි 4යි කිව්වා.
උත්තරය අංක 4නේ p සමානයි 4ගේ වර්ගවලට. තේරුණාද කියන්නේ? මහා ලොකු දෙයක් නෙමෙයි. ඔයාලට බොහොම සරලව හදන්න පුළුවන් මම ආයෙ කියලා දෙන්නම්. අපි පද්ධති දෙක වෙන වෙනම තිබ්බේ හොඳේ. අවක්ෂේප දෙක දිය කරපු පද්ධති වෙන වෙනම තමයි තිබ්බේ. හරිද? වෙන වෙනම තිබ්බින් ඉඳ බැලන්ස් දෙක වෙන වෙනම ලිව්වා. හරි? සමහර ගණන් වල එකටම අවක්ෂේප දෙක. මෙහෙම කරලා නැහැ මෙතන. මෙතන මම යෝජනාවක් ඉස්සරහ හදන්නම්. අවක්ෂේප දෙක වෙන වෙනම ජලයේ ද්‍රාවිතාව දීලා ජලය දී කරලා සම්තුලිත පද්ධති වලපත් කරලා අපි දෙයයන් වෙන වෙනම බැලන්ස් කරලා යන්න ආදේශ කරලා නැවැත්තුවා. ඊට පස්සේ අපිට වෙන දත්තයන් මේ බෙදිලා KSP1 KSP2 බෙදනමු. නේද? KSP1 බෙදලා ඒ පළසුමින් බෙදිලා අපිට බෙදුණු ඉතින් මොකද කරේ? අපිත් අර ප්‍රකාශන දෙක බෙදුවා. ප්‍රකාශන දෙක බෙදුවම අපිට තේරුණා ඒ ප්‍රකාශන අස්සට රිංගවා ගන්න ඕන කියලා A+B2+ පදයක්. මොකද අපිට ගානේ දත්වල A+ කපලින් බෙදුණු සිද්ධිය B2 වශයෙන් දුසියක් දීපු හින්දා. හරිද? එහෙම කරාට පස්සේ අපිට අන්තිමට ආවන්නේ මෙහෙම එකක්. මෙහෙම එකක් නෙමෙයි. P හා කිව්වනම් ප්‍රකාශනයක්. උත්තර පහේම P උත්තර කරලා තියෙන්නේ. උත්තර පහේම P උත්තර කරලා ඕක 4යි P හැටි 2යි P හැටි P පදයක් උත්තර කරමින් අපි මෙතන කරේ P පදේ උත්තර කරලා. P පදේ උත්තරම මෙහෙම එකක් ආවා. දැන් උඩ මොකද ගානේ දත්තයක් දෙනවා. KSP1 A+ වලින් බෙදීම කියන එක සමානයි KSP2 B2+ වලින් බෙදීම කියලා. එහෙනම් අපට KSP2 බෙදීම B2+ වලට ලියා ගන්න පුළුවන් නේ KSP1 A+ කියන එක නේ. එතකොට අපිට ගෙලින්ම දෙකෙන් ඕන එකක් හරිද? ඔයාලට ඕන නම් පුළුවන් මේ KSP1 A+ වෙනුවට ලියා ගන්න මෙන්න මේ ටික. නැත්තම් මේක වෙනුවට ලියා ගන්න මේ ටික. මේක පරස්පරයි නේ. හරිද සර්? ඒකට තේම තේරෙනවා. මේක ලේසිනේ. මෙතන උඩ තියෙන B2 වශයෙන් දාන්න. අර දීපකින් ආයෙ පරස්පරය ගන්නත් එපා. මේක ලේසි. ඔයාලට පුළුවන් KSP1 A+ වෙනුවට මොකද්ද ගන්නෙ? KSP1 A+ වෙනුවට ගන්න කියලා කියනවා ගාන දත්තයන් විදියට KSP2 යට B2+. නම් ඔයා මෙතන මේ වෙනුවට ලියා ගන්න මොකද්ද? KSP2 යට මොකද්ද B2+. දැන් B2+ කැපෙනවා KSP2 කැපෙනවා කෙලින්ම මොකක්ද දෙන්නේ? P සමානයි 4යි කිව්ව වර්ග වල උත්තරේ ගේමක් නැහැ නේද? පැහැදිලිද? අවස්ථානුකූල පොඩ්ඩක් ගණිතය අසුරවන්න විතරයි තියෙන්නේ. ඉතින් අර කෙමිස්ට්‍රි පාර්ට් එකක් අමුතු වෙන්නේ නැහැ. කොහොම කරත් ඔය KSP ගණන් වල තියෙන්නේම බැලන්ස් එකයි ප්‍රකාශනය ලියලා පොඩ්ඩක් විස්තරය කියලා ආදේශ කරලා පස්සේ උත්තරේ පේන්න ගන්නවා. හරිද? එක ගණනක් හදන මොකද මේ ගණන් දැන් මේ යන ට්‍රෙන්ඩ් එක දිගටම තියෙනවා. හරිද? 2019 පෙබරවාරි ගණන් බලමු මේ පහුගිය අවුරුද්දේ 2019 වල ගන්න බලන්න 12 වෙනි ගාන 2009 12 වෙනි ගාන ගන්න 19 හරි 2019 පෙබරවාරි 12 වෙනි ගාන ඊයවද ගන්න 2019 MCQ අංක 12 මොකද තියෙන්නේ? ඒකේ තෝරන අවසිද්ධියක් තියෙනවා. ඒක හැබැයි ද්‍රාවිතාව මුත් සම්බන්ධ කරලා නැහැ. ඒක හඳුන් බලන්න. ඒක ද්‍රාවිතාවක් වෙන කියලා නැහැ හැබැයි නේ. එක ඇශම 7.7.5 MgCl2 ද්‍රාවණයක පැවති හැකි උපරිම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය කොච්චරද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP වගේ දීලා තියෙනවා. හරි බය එපා. KSP එක ලියා ගන්න. අවක්ෂේප ගැන දීලා තියෙනවනේ. ගානේ අවක්ෂේප සූත්‍රය දෙනවා. KSP දෙන්නේ අදාළ ගානේ ප්‍රධාන චරිත තමයි එතකොට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මොකද ගානේ දත්තයක් වශයෙන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP එක අපිට දීලා තියෙනවා. බයතුලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් බැලන්ස් එක දෙනවා. දැන් මේ ගානේ පුත් ද්‍රාවිතාව හොයන්න මොකුත් එහෙම විස්තරයක් නැහැ. අපි මේ જાති ගණන් නෙමෙයි ඒකට නේ. සමහරක් ගන්න මොකක්වත් જાතියක් නැහැ සමහරක් ගණන් වලට. කෙලින්ම ප්‍රකාශන ලියුවම උත්තරේ එන්නේ. පැහැදිලි කියන්නේ? කෙලින්ම නිකම් ප්‍රකාශන ලියුව හැටි උත්තරේ එන්නේ ගන්න. පැහැදිලි කියන්නේ? සමහරක් ගණන් තමයි කියන්නේ ද්‍රාවිතාව මෙන්න මේ හුවම තියදී පොඩ්ඩක් උඩ කරනවා. ද්‍රාවිතාව කියන්නේ මොකද්ද? එහෙනම් මේක මෙහෙමයි. දැන් ඒක ඇප්ලයි කරන්න තියෙන්නේ. මේක එහෙමවත් නැහැ. මේක ද්‍රාවිතාව ගන්නවා මොකක්වත් නැහැ. කෙලින්ම අහන්නේ උත්තරයකට අහනවා. OH1 සාන්ද්‍රණය. ඒකට දත්තයක් වශයෙන් දෙනවා. MgOH+ KSP නේ MgOH+ බැලන්ස් එක තියෙනවා. රචනා ප්‍රශ්න විදිහට මම මේ කියලා දෙන්නේ හොඳේ මේ භෞතික අවස්ථා ආදාන හැමදේම රචනා ප්‍රශ්න විදිහට කරන්න ඕනේ. ඉතින් MCQ එකක් ගන්න දේ මුකුත් කරන්න යන්න එපා. පොදුවට වෙලා මාස්ත කරනවා එකපාරට උත්තරේ ගන්න කෙටියෙන් අවශ්‍ය දේ කියලා ලියන්න. හරිද? මම දැන් මේ අමුතුවෙන් කියලා දෙන්නේ. එසේකට මේවා ලියනකොට අනිවාර්යයෙන් මේ භෞතික අවස්ථාවම දාන්න අද ලකුණු කරගන්න. හරිද? පුරුදු වෙන්නේ මම ලියවන්නේ. MCQ වලදී ඕක දාන්න එපා නිකන් උත්තරේ ගන්න. හරිද? තුල කරලා ලියුවා. දැන් බැලන්ස් එකක් ලියලා බලමු. මේ ප්‍රකාශනයේ ලියනවා KSP සමානයි Mg2 + Aq සාන්ද්‍රණයේ වාරයක් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයේ වාරය නේ. කොහොමද? එතකොට
අපිට දීලා තියෙනවා MgCl2 ද්‍රාවණයක් තුල මේ බැලන්ස් එක තියෙනවා නම් MgCl2 ද්‍රාවණයක් තුල නම් මේ බැලන්ස් එක තියෙන්නේ. හරි? කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ට අදාළ මෙන්න මේ බැලන්ස් එක තියෙන්නේ MgCl2 ද්‍රාවණයක් තුල නම්. ඔයා දන්න දෙවෙනි කාණ්ඩේ ක්ලෝරයිඩ් ඔක්කොම දිය වෙනවා. අවශ්‍යම නෙමෙයි හොඳට දිය වෙනවා MgCl2 කියන එක නම් හොඳට දිය වෙනවා. MgCl2 එකකින් Mg2+ එකක් ගන්න පුළුවන්. ක්ලෝරයිඩ් එක දෙකක් ගන්න පුළුවන්. එතකොට අරගෙන kita Mg මේකේ පොදු අයනයක් තියෙනවා නේද? MgCl2 කියන ද්‍රාවණයෙන් Mg2+ කලින් ඉඳන් තියෙනවා. එයා තුළ තමයි මේ අවශ්‍ය වෙන්නේ තියෙන්නේ MgOH twice. දැන් මැග්නීසියම් දෙකටම පොදුයි යන පොදු අයනයක්. මැග්නීසියම් 2+ අයන දෙකටම පොදුයි. අවක්ෂේපයේ KSP අදාළ අවක්ෂේපයේ තියෙන අයනයක්ම ද්‍රාවණයෙන් කලින් හරි කොහොම හරි තියෙනවා Mg2+ කියලා MgCl2 වලින් ආපු Mg2+. ඒක ගාන කියනවා MgCl2 ද්‍රාවණයේ සාන්ද්‍රණය 1.775 කියලා නේද? ඒක ඔයාලා දන්නවා MgCl2 එක නම් මේ Mg2+ එකයි. පහ නම් පහයි. එහෙනම් 1.775 නම් MgCl2 සාන්ද්‍රණය Mg2+ ගණන් 1.775 තමයි. හරිද කියන්නේ? මොකද MgCl2 එක Mg2+ එක හින්දා ගෙන්නවා කියන්න පුළුවන් මෙතන. දැන් හදන්න ගානක් නැහැ. පැහැදිලි කියන්නේ? සමහරක් KSP ගණන් වල හදන්න ගානක් යද්දෙත් නැහැ. නිකාම්ම ආදේශ කරගමන් උත්තරේ වෙනවා. මෙතන ඔබ ලෝට යන්න ඕනේ පොදු අයනයක් තියෙනවා කියන්නේ. මොකද මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය ඇති පද්ධතියක් ගැන අහන්නේ. ඒ පද්ධතිය තුලම MgCl2 තියෙනවා. MgCl2 ගැන අවශ්‍යයි නෙමෙයි. ඒව ගැන දැනුමක් නැති ළමෙක් නම් මොකද කරන්න ඕනේ? ඉනෝවෙන් බැරි කෙනෙක් නම්. ඉතින් අවක්ෂේපය තමයි KSP එක දෙන්නේ. ගානේදී KSP දෙන්නේ අවක්ෂේපය තමයි. පැහැදිලි කියන්නේ? දැන් ඉනෝගනික් චුට්ටක් හරි පුළුවන් වෙනනම් දන්නවනේ MgCl2 කියන්නේ අවශ්‍යයි නෙමෙයි කියලා. හරිද? එයා උතරින් හොඳට දී වෙනවා කියලා. හරි ඒවට දන්නේ නැති ළමෙක් නම් මොකද කරන්නේ? ගාන කියුවා ගානේ KSP දෙන කෙනා තමයි අවක්ෂේපේ. ඒ නැති අනිත් කෙනා අවක්ෂේපයක් නෙමෙයි. මේකේ MgCl2 අවක්ෂේපයක් නෙමෙයි. එයා හොඳට දීවිච්ච ද්‍රාවණයක්. හැබැයි මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයට අදාළ අයනයක් මැග්නීසියම් කියන අයනේ MgCl2 වල තියෙනවා නම් පොදු අයනයක්. එතකොට ඔයාලට තේරෙනවා කෙලිම මෙතන Mg2+ සාන්ද්‍රණයේ විදිහට ආදේශ කරගන්න පුළුවන් මොකක්ද? ද්‍රාවණයේ තියෙන MgCl2 වලින් ආපු Mg2+ සාන්ද්‍රණය. පොඩි උපකල්පනයක් තියෙනවා මොකද්ද? මෙන්න මේ අවක්ෂේපයේ දියවීමෙන් කිසියම් Mg2+ ප්‍රමාණයක් එනවා. ඒකයි තමයි කුඩායි. අර අපි ගත්තේ. අර උදාහරණයක් රුපියල් ලක්ෂයකට රුපියල් 10ක් එකතු කරාම ආසන්න ලක්ෂෙම තමයි. දැන් අවක්ෂේප දිය වෙලා එන්නේ බොහොම පොඩි ඉලක්කම්නේ. අවක්ෂේප දියවීම හරහා ලැබෙන AQ සාන්ද්‍රණ බොහොම පොඩි. 0.000003 පොඩි ඉලක්ක. නමුත් කෙලින්ම මෙතන MgCl2 ද්‍රාවණයේ සාන්ද්‍රණය 1.77 ලොකු ඉලක්කම අපි කියන්නේ 1.775ට සාපේක්ෂව මෙන්න මේ වගේ මේ අවක්ෂේප දිවීමෙන් ලැබෙන මේ සාන්ද්‍රණ ගත්තොත් බොහොම පොඩි 0.00 පොඩි ගණනක දැනෙන්නේ ආසම මේ ගණන තමයි නේ. එතකොට ඒ වගේ මුකුත් ලියන්න ඕනේ නැහැ මොකද කෙටි ප්‍රශ්නයක් නිසා. හරිද? රචනා ප්‍රශ්න නම් උපකල්පන ලියන්න මොකද්ද? රචනා ප්‍රශ්න නම් උපකල්පන ලියන්න ඕනේ. MgOH twice magnesium hydroxide අවක්ෂේපයේ දිවීමෙන් ලැබෙන Mg2+ සාන්ද්‍රණය ඊටමත් කුඩා බැවින් 1.775 කියන ඉලක්කමට ඒ කුඩාගේ එකතු වුණාට දැනෙන්නේ නැහැ. ආසන්න Mg2+ සාන්ද්‍රණය 1.775 තමයි. හරිද? පොදු අය කතන්දර ඉතාල වැදගත්. මොකද අවක්ෂේපයේ ඇති අයනයක් MgCl2 වල තියෙනවා. ඒ වගේම මේ ගන්න මේවා ගන්න බෑ. මේ ද්‍රාව්‍යතාව x නම් මෙයා x මෙයා 2x ඒ කතාව හරිය. නමුත් වේලාසන ඉඳන් MgCl2 ගෙන් Mg2+ සාන්ද්‍රණයක් ද්‍රාවණයෙන් තියෙනවා. ඒකට තමයි මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයෙන් Mg2+ ගන්න එකතු වෙන්නේ. නමුත් ඒක දුන්නු දැනෙන්නේ නැහැ. ඇයි? 1.775 කියන ඉලක්කම සාමාන්‍ය ලොකු ඉලක්කමක් නේ. පැහැදිලිද කියන්නේ? නමුත් මේ අවක්ෂේපදී වෙලා එන මැග්නීසියම් සාන්ද්‍රණය බොහොම ඊටර 0.00 පොඩි එකක්. ඒක දැනෙන්නේ නැහැ. එහෙනම් ආසන්නවලු මේ පද්ධතියේදී මුළු මැග්නීසියම් + සාන්ද්‍රණය සමානයි. අර පොදු අයනෙන් ආපු Mg2+ සාන්ද්‍රණය. දැන් අයන කවුරුත් ලේබල් ගහගෙන ඉන්නේ නැහැ මේ මගෙන් ආපු Mg2+ මේ මගෙන් ආපුවා කියලා. අපි ගන්න ඕනේ ගානකදී අදාළ ද්‍රාවණය ඇති මුළු Mg2+ ගේ සාන්ද්‍රණය මෙතනදී ගන්න ඕනේ. ඔයා හිතන්න බෑ මෙතන මේ අවක්ෂේපයෙන් ආපු Mg2+ විතරක් මෙතන ආදේශ කරන එහෙම එකක් නැහැ. ද්‍රාවණයේදී මුළු Mg2+ සාන්ද්‍රණය. එතකොට MgCl2 වලින් Mg2+ ලොකු ඉලක්කමක් ඇවිල්ලා තියෙනවා. අවක්ෂේපවල බොහොම පොඩි ඉලක්කමක් Mg2+ දෙනවා. ඒක ගණන් ගන්නේ නැහැ. ආසන්නව සමානයි මෙන්න මේ MgCl2 ගෙන් ආපු Mg2+ ප්‍රමාණය 1.775. එහෙනම් ඒක මෙතනට අපට ආදේශ කරන්න පුළුවන්. මේ එකකත් එක්ක එහෙම ආදේශය අනිවාර්යයි රචනා ප්‍රශ්නවලදී ලකුණු අඩු වෙනවා ගන්න ලකුණක් අඩු වෙනවා. MCQ වලදී මුත් ඕනේ නිකන් ඔයාලා විතරේ ගන්නවා. මම අර රචනා ප්‍රශ්නයක් කරොත් එහෙම කරන්න කියන එක පරිවිලිය මෙතනදී මේ දෙන්නේ. හරි?
KSP දිලා තියෙන්නේ නේද? KSP 7.1 එකවරක් 10/12යි. KSP දිනනවා 7.1 එකවරක් 10/12යි කියලා. දැන් KSP එමත් ඒකකයත් එක්ක ආදේශ කරන රචනා ප්‍රශ්න වලදී මේවා දිනන්න ඕනේ නැහැ. හරි? 7.1 එකවරක් 10/12යි. ඊට පස්සේ අපිට ගත්තා මොකද්ද? පොදු ආයනයක් MgCl2 වලට ඊට පස්සේ ලොකු ඉලක්කමක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අවක්ෂේප දිවිමිනුත් ඊට පස්සේ චුට්ටක් ආටික අපි ගණන් ගන්නේ නැහැ. ඉතාලි සුළු වගේක් නිසා අපි නොසලා කරලා අපි හිතනවා මුළු ඊට පස්සේ සාන්ද්‍රණය සමානයි කියලා. අර පොදු ආයනයෙන් ආපු අර සොරිගේ MgCl2 වලින් ආපු ඊට පස්සේ සාන්ද්‍රණය. දැන් MgCl2 වලින් එන ඊට පස්සේ සාන්ද්‍රණය කොච්චරද? MgCl2 එකක Mg2 + 1 හින්දා MgCl2 1.7 වෙනවා ඊට පස්සේ 1.775. හරිද? වාරයක් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය වාරකයි. ඉතින් මොකද්ද බලන්න උත්තරේට අහන්නේ කියන්නේ? උත්තරේට අහන්නේ හයිඩ්‍රොක්සයිඩ් නේද? ඉතින් ගේමක් නැහැ. මේ ගියවුත් හරිද? එහෙනම් ඔයා හිතන තරම් මේ පාඩම් මේ ෆිසිකල් පාඩම් ඇත්තටම අමාරු නෑ. පොඩ්ඩක් අර ඉතින් අවස්ථාවේ හැටියට කියපු විස්තරයට පොඩි පුහුණුවක් ලැබලා යන්න ඕනේ. කලින් අවුරුදු ආපුව කරලා ඉවරලා. හරි? දැන් සුරු කරන්නේ ඉතින්. කොහොමද එන්නේ? ඔයාට 1.7 මේ 70 බෙදන්න ඕනේ. ඔයාලට එනවා හයිඩ්‍රොක්සයිඩ් සමානයි හයිඩ්‍රොක්සයිඩ් වර්ගය සමානයි 7.1 බෙදන්න වෙනවා 1.775. හරිද? 10 බලගත්තොත් 10/12ක් කියනවා. එතකොට හයිඩ්‍රොක්සයිඩ් වල දේශී හදා ගන්න උත්තර දිහා පොඩ්ඩක් බලලා ආසන්න කරලා ගන්න පුළුවන්. 10/12 වර්ගමූලය ගත්තොත් 10/6යි. හරි? මෙතන ඉන්නේ 71 බෙදීම 17 නේ? ඊළඟ 71 17 බෙදුවාම අර අසන්න 4යි නේ? 4ක් වෙනවා අසන්න. ඒක 4ේ මූලය 2යි. හරි? පැහැදිලි කියන්නේ? තිතරම සුළු කරන්න අවශ්‍ය නැහැ. ඒකක් කියන්නේ. තිතරම ගන්න එපා. මෙතන ඉන්නේ 71 17න් බෙදන්නනේ. 17 2 නම් 34යි. 34 2 68යි. ඉතින් 71 68 විතරට එන්නේ කීයක්ද ඇත්තටම? 2 දශම ගණන් කොහොම එනව නේද? 2 දශම පොඩි ගණනක් එනවා. සෝරි 4 දශම පොඩි ගණනක් එනවා නේද? 71 17.7 බෙදුවාම අර උත්තරේ වශයෙන් 4 දශම පොඩි ගණනක් එනවා. ඉතින් 4 දශම ගණනක් එන ආසනව 4යි ඒකේ වර්ගමූලය 2යි. කෙටි ප්‍රශ්න වලදී ආසන්න කරලා ගන්න උත්තර දිහා බලන්න ඕන. හරි උත්තර දිහා පොඩ්ඩක් බලලා ආසන්න කරලා ගන්න. මේ 10 බලෙන් විතරක්ම සමරත්යෙන් උත්තර ගන්න බෑ. මෙතන 10 බලෙන් විතර නම් ගන්න බෑ. පොඩි සුළු වීමක් ඕනේ. 10න් 12යි මූලය 10යි. ඊට පස්සේ මෙතන සුළු කරාම ඉන්නේ 4 දශම පොඩි ගණනක් එනවා. ඉතින් 4යි කියමු ආසනව 4යි මූලය 2යි. 2 වාරයක් 10ක් ගන්න සිවිතේ නෝන. හරිද? එහෙනම් උත්තරයක 2නේ. ඔනෝයි ලීසි ගණන් තමයි එන්නේ. හරියනම් අදට ඇති මේ KSP පාඩමේ ඉතුරු තියරි කොටස් ටික කරන්න. ඉතුරු තියරි කොටස් තමයි රචනා ප්‍රශ්නයක් අපි ගාවෙදී කරමු. අවක්ෂේපයක් ඇතිවන බව පෙන්වන්න කියලා එනවා. හරි අවක්ෂේපයක් ඇති වෙනවද නැද්ද කියලා අපෝහණය කරන්න කියලා. තව එනවා අවක්ෂේප දෙකක් ඇති වෙන පුළුවන් සම්භාවිතාවක් එකම ද්‍රාවණයක් තුළ තියෙද්දි මුලින්ම එන්න පුළුවන් අවක්ෂේප කවුද කියලා අපෝහණය කරනවා. ඔන්නේ අර පොදු ආයන වලට ආයෙ නෝට් එකක් දෙන්නම් පොඩි. ඒකම අපිට ලියා ගන්න ඕනේ තියරි. දැන් මේවට නෝට් දෙන්න දෙයක් නැහැ හොඳේ. මේවට නිකාම මේ ගණන් ශෛලියෙන් දිවා පොඩි නෝට් එකක් හැබැයි දාගන්න. විස්තර පොඩ්ඩක් ලියා ගන්න. මෙහෙම කියලා ගණන් ක්‍රම ද්‍රාවිතාව කියන්නේ මොකක්ද? ඊට පස්සේ ආයෙ පාරක් වුණාම බලලා ද්‍රාවිතාව කියන්නේ මොකක්ද? ද්‍රාවිතාව ගණනකදී මොකද්ද ෆෝමැට් එක සංකේතයක් ගන්නවා, බැලන්ස් එක ලියනවා, අර පද ටික ලියනවා. මෙන්න මේ ද්‍රාවිතාව ඇසුරෙන් සාධන ටික KSP දී විදිහට මේ ෆෝමැට් එක පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න. ඒ ඇරෙන අමුතු මේවා කටපාඩම් කරන්න කියලා තියරියක් ෆිසිකල් මේ වගේ පාඩම් කරලා මුකුත් නැහැ. හරි? අර පොදු ආයන මම පොඩි විස්තරයක් කියන්නම් ආයෙ දවසක. එතකොට ඔයාලට ඒකකින් ගලපන්න ඕන. මම තව වීඩියෝස් දෙකක් හෝ තුනක් යද්දි KSP පාඩම සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙනම් ඉස්සරහ පාඩම් වලදී හම්බෙමු. අර events.lk එකේ දාපු ඉනෝගනික් කර්මාන්ත ඒ ටිකත් බලලා ලෑස්ති පිට ඔක්කොම වැඩ කරන් යන්න.